මේ 2022 තියරි පන්තියේ ළමයින්ගේ පේපර් ක්ලාස් එකේ වීඩියෝ එක. හරි? මම හිතනවා ඕගොල්ලෝ ගිය සතියේ දාපු පළවෙනි පේපර් එකට අදාළ වීඩියෝ එක බලලා පේපර් එක කරලා විවරණය එහෙම ලියලා දැන් සූදානම් වෙලා ඇති කියලා. හරිනේ? නිතරම සතියේ වැඩ ඒ සතිය තුල ඉවර කරන්න පුරුදු වෙන්න. හරි? එතකොට දැන් පළවෙනි පේපර් එක කරා ඒකේ වීඩියෝ එක බැලුවා අවශ්‍ය දේවල් ඉගෙන ගත්තා ඒකට අදාළ විවරණය ලිව්වා පළවෙනි පේපර් එක ඉවරයි. ඊළඟට දෙවෙනි පේපර් එකට සූදානම් වෙන්න මේ දෙවෙනි පේපර් එකේ වීඩියෝ එක ඒ නිසා කරුණාකරලා දෙවෙනි පේපර් එකේ වීඩියෝ එක බලන්න කලින් පළවෙනි පේපර් එකේ වීඩියෝ එක බලලා ඉවර කරන්න. මම පේපර් ටික හදලා තියෙන්නේ පොඩ්ඩක් පිළිවෙලකට ගැලීමක් තියෙන විදිහට පළවෙනි පේපර් එකේ දැනුම අවශ්‍ය වෙනවා දෙවෙනි පේපර් එක සඳහා. පළවෙනි එක දෙවෙනි එක දෙකේම දැනුම අවශ්‍ය වෙනවා තුන්වෙනි පේපර් එක සඳහා. එහෙම පොඩි ෆ්ලෝ එකක් තියෙන විදිහට තමයි පේපර්ස් ටික හදලා තින්නේ. ඒ නිසා නිතරම වැඩ පිළිවෙලට කරන්න පුරුදු වෙන්න. හරිනේ? දෙවෙනි එක බලන්න කලින් පළවෙනි එක බලලා ඉන්න. පැහැදිලිද? රයිට්. අපි දෙවෙනි MCQ පේපර් එකට යන්න. මේකෙත් මම ප්‍රශ්න 15යි දැම්මේ. පළවෙනි පාඩම මිනුමට අදාළව ප්‍රශ්න 10යි. යාන්ත්‍ර විද්‍යාවට අදාළව ප්‍රශ්න 5යි දාලා තියෙනවා. අපි මේ ටික සාකච්ඡා කරලා බලමු. හරි? පළවෙනි එක පහත දැක්වෙන කුමක් ශක්තියේ ඒකක නොවේද කියලා අහන්නේ. අපි දන්නවා ශක්තිය මනින SI ඒකකයේ ජූල් SI ඒකකයේ ජූල්. එතකොට කාර්යයට තියෙන්නේ ශක්තිය ඒකකමයි කාර්ය ජූල්. හැබැයි කාර්ය කියන්නේ බලයේ දිශාවට සිදු කළ විස්ථාපනය. බලයේ උපයෝගී ලක්ෂය බලයේ දිශාවට සිදු කළ විස්ථාපනය තමයි කාර්යය. W = Fx. බලය සහ විස්ථාපනය ගුණ කරාම ලැබෙන්නේ කාර්ය. ඒ කියන්නේ ශක්තිය. එතන මෙතන බලය නිව්ටන් විස්ථාපනය මීටර. එහෙනම් නිව්ටන් මීටර වලින් ලැබෙන්නේ ශක්තිය. නිව්ටන් මීටර වලින් ලැබෙන්නේ ශක්තිය. මෙතන නිව්ටන් වෙනුවට අපිට පුළුවන් නිව්ටන් වල උපසර්ග භාවිතා කරන්න. කිලෝ නිව්ටන්, මෙගා නිව්ටන් මේකේ උපසර්ග. එතකොට නිව්ටන් වල උපසර්ග භාවිතා කරොත් මෙතනත් මීටර වෙනුවට මීටර වල උපසර්ග සෙන්ටිමීටර්, මිලිමීටර්, කිලෝමීටර් උපසර්ග භාවිතා කරන්න පුළුවන්. එතකොට අර මූලික ඒකකය වෙනුවට ඒකේ උපසර්ග භාවිතා කරත් ගුණිතයෙන් ලැබෙන්නේ ශක්තිය. පැහැදිලිද කියන්නේ? දැන් අපි ශක්තිය වන්නේ SI ඒකකයේ ජූල්. කාර්ය මනින්නේ ජූල් වලින්. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. W = Fx. එතකොට කාර්යයේ ඒකක නිව්ටන් මීටර හෙවත් ජූල්. නිව්ටන් වෙනුවට උපසර්ග ගන්න පුළුවන් කිලෝ නිව්ටන්, මෙගා නිව්ටන් වගේ. මීටර වෙනුවටත් උපසර්ග ගන්න පුළුවන් මිලිමීටර්, සෙන්ටිමීටර් වගේ. උපසර්ග භාවිතා කරත් ගුණිතයෙන් ලැබෙන්නේ ඒකකය ශක්තිය තමයි. හරිනේ? උපසර්ග භාවිතා කරත් ලැබෙන ඒකකය ශක්තිය ඒකක තමයි. පැහැදිලිද? දැන් පළවෙනි එක ගත්තොත් කිලෝවොට්. පළවෙනි එක කිලෝවොට්. කිලෝවොට් කියන්නේ ඔන්නෝක කිලෝවොට්. කිලෝ කියන්නේ උපසර්ගය 13යි. උපසර්ගය 13යි. එතකොට මෙතන කිලෝවොට් වලින් මනින්නේ ඇත්තටම ශක්තිය නෙමෙයි. කිලෝවොට් වලින් මනින්නේ මොනවද? ක්ෂමතාව. එහෙනම් මේක ශක්තිය නෙමෙයි. ක්ෂමතාව. අපි දන්නවා ක්ෂමතාව W බෙදීම T. කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. ක්ෂමතාවය තමයි කිලෝවොට් වලින් මනින්නේ. එහෙනම් ශක්තියේ ඒකකයක් නොවෙන්නේ පළවෙනි එක ඇත්තරම කිලෝවොට්. මොකද කිලෝවොට් කියන්නේ ක්ෂමතාවයේ ඒකකයක්. හරිද? දෙවෙනි උත්තරේ ජූල්. ඒක හරි. ශක්තිය මනින SI ඒකකයේ ජූල්. තුන්වෙනි එක නිව්ටන් සෙන්ටිමීටර. ඒක හරි. නිව්ටන් සෙන්ටිමීටර කියන්නේ උපසර්ගය. හරිනේ?
එතකොට මීටරේ උපගුණාකාරයක් තමයි සෙන්ටිමීටර. පැහැදිලිද? එතකොට නිව්ටන් සෙන්ටිමීටර ගුණ කරාමත් ලැබෙන්නේ ශක්තිය තමයි. ඊළඟට තියෙන්නේ කිලෝවොට් පැය. කිලෝවොට් පැය. දැන් කිලෝවොට් කියන්නේ ක්ෂමතාවය නම් කිලෝවොට් පැය කියන්නේ ක්ෂමතාව ගුණ කිරීම කාලය. කිලෝවොට් ක්ෂමතාව කාලය පැය. එතකොට කිලෝවොට් පැය කියන ගුණිතයෙන් ලැබෙන්නේ කාර්යය. හරි, කිලෝවොට් පැය කියන ගුණිතයෙන් ලැබෙන්නේ කාර්යය. එහෙනම් කිලෝවොට් පැය වලින් ලැබෙන්නේ කාර්ය හෙවත් ශක්තිය. අන්තිම උත්තරේ ග්‍රෑම් මීටර වර්ග s ඍණ 2. අපි දන්නවා නිව්ටන් මීටර කිව්වාම නිව්ටන් කියන්නේ කිලෝග්‍රෑම් ms ඍණ 2 වැඩි කිරීම මීටර. එතකොට kg m වර්ග s ඍණ 2. නිව්ටන් මීටර මූලික ඒකක වලින් ලිව්වොත් අපට ලැබෙන්නේ මේ විදිහට. මූලික ඒකක වලින් කිලෝග්‍රෑම් මීටර වර්ග s ඍණ 2. ඔතන කිලෝග්‍රෑම් වෙනුවට එයාගේ උපසර්ගය කියන්නේ කිලෝග්‍රෑම් වෙනුවට ග්‍රෑම් භාවිතා කරොත් එතෙන්දි ලැබෙන්නේ ශක්තියම තමයි. කිලෝග්‍රෑම් වෙනුවට කිලෝ කියන උපසර්ගය අයින් කරලා ග්‍රෑම් අරගෙන තියෙනවා. එතකොට කිලෝග්‍රෑම් වෙනුවට ග්‍රෑම් භාවිතා කරත් ගුණිතයෙන් ලැබෙන්නේ ශක්තිය. පැහැදිලිද? මේක SI ඒකකය. ශක්තිය කියන්නේ කාර්ය කියන්නේ නිව්ටන් මීටර. නිව්ටන් හෝ මීටර වෙනුවට උපසර්ග භාවිතා කරත් අපට ලැබෙන්නේ ශක්තිය. නිව්ටන් මීටර මූලික ඒකක වලින් ලිව්වොත් මේ කිලෝග්‍රෑම් වෙනුවට ග්‍රෑම් භාවිතා කරත් අපට ලැබෙන්නේ ශක්තිය. ක්ෂමතාව කාලයෙන් ගුණ කරත් අපට ලැබෙන්නේ ශක්තිය. එහෙනම් ශක්තියේ ඒකකයක් නොවෙන්නේ කිලෝවොට්. මොකද කිලෝවොට් කියන්නේ ක්ෂමතාවයේ ඒකකයක්. හරිද? එහෙනම් පළවෙනි එකේ උත්තරේ 1. පැහැදිලිද? හරි, අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. මම මේක මකන්නම්. ඕගොල්ලෝ අවශ්‍ය දේවල් ලියාගනිවි කියලා හිතනවා. දෙවෙනි එක MLT ඍණ 1 යනු කුමන භෞතික රාශියේ මාන දහනවා. MLT ඍණ 1 පළවෙනි එක ක්ෂමතාව අපි දන්නවා ml වර්ග t ඍණ 3. බලය අපි දන්නවා mlt ඍණ 2. ශක්තිය අපි දන්නවා ml වර්ග t ඍණ 2. ගම්මිතාවයත් අපි ලියන සාමාන්‍යයෙන් p. ගම්මිතාවය කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. ඒතර එන්නේ mlt ඍණ 1. ඒක තමයි උත්තරේනේ, ගම්මිතාව. ඊළඟ බල ගූර්ණය නිව්ටන් මීටර. ml වර්ග t ඍණ 2. එහෙනම් mlt ඍණ 1 කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ගම්මිතාවයේ ඒකක. හරිනේ? ගම්මිතාවයේ ඒකක. ගම්මිතාවයේ මාන. mlt ඍණ 1 කියන්නේ ගම්මිතාවයේ මාන. හරි? ඊළඟ තුන්වෙනි එක සංඛ්‍යාතයේ මාන. සංඛ්‍යාතය කියන්නේ ඒකක කාලයක් තුලදී සිදු කරන කම්පන සංඛ්‍යාව. කම්පන වාර ගණන. සංඛ්‍යාතය කියන්නේ ඒකක කාලයක් තුලදී සිදු කරන කම්පන වාර ගණන. මේ සමීකරණේ දෝලන හතරංග වලට තමයි කරන්නේ. තාම 2022 ළමයින්ට මම හිතන්නේ මේක කරලා නැහැ. සංඛ්‍යාතය කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය. f සමානයි 1/t. හරි? සංඛ්‍යාතය කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය f සමානයි 1/t. මෙතන f කියන්නේ සංඛ්‍යාතය.
T කියන්නේ ආවර්ත කාලය. සංඛ්‍යාතය කියන්නේ ඒකක කාලයකදී සිදු කරන කම්පන වාර ගණන. සංඛ්‍යාතය කියන්නේ කම්පන ගණන බෙදීම ගත වූ කාලය. හරි? කම්පන ගණන බෙදන්න ගත වුණු කාලයෙන්. එතකොට අපිට ලැබෙනවා ඒකක කාලයක් තුල කම්පන වාර ගණන. හරිද? ඒකක කාලයක් තුල කම්පන ප්‍රමාණය තමයි සංඛ්‍යාතය කියලා අපි අදහස් කරන්නේ. එතකොට මෙතන කම්පන ගණන ඉලක්කමක්. මෙතන ඉන්නේ කම්පන වාර ගණන ඉලක්කමක්. ඒකට ඒකක නැහැ. කම්පන වාර ගණන ඒකක නැහැ. එහෙනම් සංඛ්‍යාතයේ ඒකක කාලයේ ඒකකවල පරස්පරය. කාලයේ ඒකක තමයි තප්පර. තප්පර කම්පන ගණන කිව්වම ඒකක නැහැ. ඉලක්කමක් කම්පන ගණන. කාලය තප්පර. එහෙනම් සංඛ්‍යාතයේ ඒකක වෙන්නේ S ඍණ 1. සංඛ්‍යාතයේ මාන වෙන්නේ T ඍණ 1. පැහැදිලිද? මේ සමීකරණ අපි තාම කරලා නැහැ මං හිතන්නේ. සංඛ්‍යාතය කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය. ඒකක කාලයක් තුල සිදු කරන කම්පන වාර ගණන මේක. කම්පන ගණන බෙදන්න ඕන ගත වුණු කාලයෙන්. කම්පන ගණන කිව්වම ඒක ඉලක්කමක් ඒකක නැහැ. කාලය තප්පර. එහෙනම් සංඛ්‍යාතයේ ඒකක තප්පරයට සංඛ්‍යාතයේ මාන T ඍණ 1. T ඍණ 1. උත්තරේ 4. තව දෙයක් කියන්න ඕන. සංඛ්‍යාතයේ SI ඒකකය හුවොත් අපි සාමාන්‍යයෙන් සංඛ්‍යාතයේ SI ඒකකයේ විදිහට භාවිතා කරන්නේ S ඍණ 1 නෙමෙයි හර්ට්ස්. හර්ට්ස්. හරිනේ? සංඛ්‍යාතයේ ඒකක තප්පරයට තමයි S ඍණ 1. නමුත් අපි SI ඒකකයේ විදිහට ප්‍රායෝගිකව භාවිතයේ තියෙන්නේ හර්ට්ස් කියන සංකේතය. හර්ට්ස්. මේක තමයි SI ඒකකය. පැහැදිලිද? මේක ඒකකය, මේක මානය. හරිනේ? රයිට්. ඊළඟට 4 වෙනි ප්‍රශ්නෙට යන්න. මම මේ ටික මකන්නම්. හතරවෙනි එක එක්තරා භෞතික රාශියක මාන L ඝනයෙන් ගුණ කළ විට කාර්ය සඳහා මාන ලැබේ. භෞතික රාශිය වන්නේ එක්තරා භෞතික රාශියක මාන L ඝනයෙන් ගුණ කළ විට කාර්ය සඳහා මාන ලැබේ. මොකක් හරි භෞතික රාශියක් තියෙනවා අපි හිතමු x. එයාගේ මාන L ඝනයෙන් ගුණ කරාම ලැබෙන්නේ කාර්ය මාන කාර්ය W වල මාන. x කියන භෞතික රාශියේ මාන L ඝනයෙන් ගුණ කරාම කාර්ය මාන ලැබේ. එහෙනම් x කියන භෞතික රාශියේ මාන සමානයි කාර්යවල මාන බෙදන්න ඕන L ඝනයෙන්. කාර්ය මාන m L වර්ග T ඍණ 2 මේක බෙදන්න ඕන L ඝනයෙන්. එහෙනම් x කියන භෞතික රාශියේ මාන එන්නේ m L ඍණ 1 T ඍණ 2. හරිද? m L ඍණ 1 T ඍණ 2. දැන් m L ඍණ 1 T ඍණ 2 වලින් අපට ලැබෙන්නේ කවුද? m L ඍණ 1 T ඍණ 2 කියන්නේ මොන භෞතික රාශියේ මානද? ඇත්තරම මේ කාගේ මානද? පීඩනයේ මානනේ. පීඩනයේ මාන. මොකද පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය එතකොට පීඩනයේ මාන බලයේ මාන mlt ඍණ 2 වර්ගඵලයේ මාන l වර්ග එතකොට සුළු කරාම එන්නේ m l ඍණ 1 t ඍණ 2. පැහැදිලිද? එහෙනම් x වල භෞතික x කියන භෞතික රාශියේ මාන සමාන වෙන්නේ පීඩනයේ මාන වලට. පීඩනයේ මාන වලට. පැහැදිලිද? අපෙන් අහන එක
භෞතික රාශිය කවුද? x කියලා ගන්න වෙන්නේ කවුද? පීඩනය. පීඩනය. හරිනේ. පස්වෙනි එක ස්කන්ධ දෙකක් අතර ක්‍රියා කරන p බලය සමානුපාතික වන්නේ m1 m2 බෙදීම r වර්ගයට පමණි. මෙහි m1 හා m2 ස්කන්ධ වන අතර r m ස්කන්ධ දෙක අතර දුර වේ. මෙහි සමානුපාතික නියතේ මාන. රයිට්, හොඳට අහගන්න. ඇත්තට මේ පාඩම අපි තාම කරලා නැහැ. මේ ගුරුත්වාකර්ෂණය කියන පාඩමේ එන සමීකරණය අපි ගුරුත්ව ක්ෂේත්‍ර කියන මාතෘකාව යටතේ කතා කරනවා. ස්කන්ධ දෙකක් m1 m2 මේ ස්කන්ධ දෙක අතර ක්‍රියාත්මක වෙනවා ආකර්ෂණ බලයක්. ස්කන්ධ දෙක අතර ක්‍රියාත්මක වෙනවා ආකර්ෂණ බලයක්. ඒ ආකර්ෂණ බලය P කියලා ගත්තොත් බලය සමානුපාතික වෙන්නේ m1 m2 බෙදීම r වර්ගයට පමණි. මේ ටික ඇත්තටම කරලා නැහැ. මේ ගුරුත්ව ක්ෂේත්‍ර කියන පාඩමේ අපට හම්බෙන සමීකරණයක් ස්කන්ධ දෙකක් අතර ක්‍රියාත්මක වන ආකර්ෂණ බලය සමානුපාතික වෙන්නේ m1 m2 බෙදීම r වර්ගයට පමණි. ස්කන්ධ ගුණිතය දුරේ වර්ගය. r කියන්නේ මේ දෙන්න අතර දුර. මේ ස්කන්ධ දෙක අතර පරතරය තමයි r. ස්කන්ධ දෙක අතර පරතරය තමයි r. හරිද? දැන් අපිට සමානුපාතික නියතයක් දාන්න පුළුවන්. සමානුපාතික නියතයක්. සමානුපාතික නියතය k නම් p සමානයි k m1 m2 බෙදීම r වර්ග. හරිද? මේ ගුරුත්ව ක්ෂේත්‍ර කියන පාඩමේ අපට හම්බෙන සමීකරණයක්. ඇත්තම කියනවා නම් මේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියමය. ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියමය. අපි කතා කරනවානේ ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ නිව්ටන් කියලා. ඒතර ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියමය තමයි මේ. හරිද? ස්කන්ධ දෙකක් අතර ක්‍රියාත්මක වෙන ආකර්ෂණ බලය සමානුපාතික වෙන්නේ m1 m2 ස්කන්ධ ගුණිතයට බෙදීම r වර්ග දුරේ වර්ගයට. හරිද? එතකොට ස්කන්ධ ගුණිතයට අනුලෝමයි දුරේ වර්ගයට ප්‍රතිලෝමයි කියලා අපි කතා කරනවා. දැන් අපි එච්චර සංකීර්ණ මට්ටමට යන්න ඕනේ නැහැ. බලය සමානුපාතික වෙන්නේ m1 m2 බෙදීම r වර්ගයට පමණි. සමානුපාත නියතය k නම් මට සමීකරණය ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. ඔන්න බලයට සමීකරණය. k m1 m2 බෙදීම r වර්ගය. පැහැදිලි? අපෙන් අහන්නේ සමානුපාතික නියතයේ මාන මොනවද කියලා. රයිට්. මම මේ පැත්ත වකන්නම්. අපෙන් අහන්නේ සමානුපාතික නියතයේ මාන මොනවද කියලා. එතකොට මම k කියන නියතය උක්ත කරොත් k සමානයි p r වර්ග බෙදීම m1 m2. එහෙනම් කේවල මාන සමාන වෙන්න ඕනේ මේකේ මාන. එහෙනම් කේවල මාන සමානයි p වල මාන r වල මානවල දෙවෙනි බලය m1 මාන m2 මාන. මේ ගුණිතයක්නේ බෙදීමක්. පදවල වෙන වෙනම මාන සලකන්න පුළුවන්. p කියන්නේ බලය. p කියන්නේ බලය. මේ දෙන්න අතර තියෙන බලය. ඒතර බලයේ මාන m l t ඍණ 2. r කියන්නේ ස්කන්ධ අතර දුර. දුර කියන්නේ l. l වල දෙවෙනි බලය. m කියන්නේ ස්කන්ධ. m1 m2 කියන්නේ ස්කන්ධ. එහෙනම් මෙයාගේ m මානය මෙයාගෙත් m. මේ දෙන්න ස්කන්ධනේ මානය m. සුළු කරනකොට m එකක් කැපිලා යනවා. අනිත් එක උඩට එනවා. m ඍණ 1 l ඝනය t ඍණ 2. මේ සමානුපාත නියතයේ මාන. පැහැදිලිද? මේ පාඩම අපි තාම කරලා නැහැ. හොඳේ. ගුරුත්ව ක්ෂේත්‍ර කියන පාඩම
මේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියමය ස්කන්ධ දෙකක් අතර ක්‍රියාත්මක වන ආකර්ෂණ බලය සමානුපාතික වෙන්නේ m1 m2 බෙදීම r වර්ගයට පමණයි. සමානුපාතික නියතයේ k නම් මම මෙතනට k දාලා සමීකරණය ගොඩ නැගුවා. සමානුපාතික ලකුණු ඉවත් කළා සමාන ලකුණක් දැම්මා. k තමයි සමානුපාතික නියතය. නියතය උක්ත කරා නියතේ මාන හෙව්වා. ඒතකොට නියතේ මාන හොයාගෙන ගියොත් අපිට ලැබෙනවා නියතේ මාන m ඍණ 1 l තුන්වෙනි බලය t ඍණ 2. හරිනේ? සමානුපාතික නියතේ මාන. පැහැදිලිද? ඒ හැදුවේ 5 වෙනි ගාන. හරිනේ? රයිට් අපි 6 වෙනි ගානට හයවෙනි එක ස්කන්ධයේ m වන වස්තුවක මුළු ශක්තිය E සමානයි K1 V2 K2 mx යන ආකාරයට ප්‍රකාශ කර ඇත. මෙහි V රාශියට ප්‍රවේගයේ මාන ඇති අතර x රාශියට දුරෙහි මාන ඇත. පිළිවෙලින් K1 සහ K2 මාන වන්නේ රයිට් මෙහෙම කියන්නේ ස්කන්ධයෙන් වන වස්තුවක මුළු ශක්තිය E සමානයි K1 V වර්ග K2 mx. හරිද? මෙහි V රාශියට ප්‍රවේගයේ මාන ඇති අතර x රාශියට දුරේ මාන ඇත. කවුද V? ප්‍රවේගය. හරිනේ? ප්‍රවේගය. x දුර m ස්කන්ධය. පැහැදිලිද? K1 K2 මාන මොනවද කියලා අහන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා සමීකරණයක ධන හෝ ඍණ ලකුණකින් සම්බන්ධ වුණු පද තියෙනවා නම් මේ පදවල මාන සමාන වෙන්න ඕන. ධන හෝ ඍණ ලකුණකින් සම්බන්ධ වුණු පදවල මාන සමාන වෙන්න ඕන. ඒ වගේම සමීකරණේ වම් පැත්තේ මාන දකුණු පැත්තේ මාන වලට සමාන වෙන්න ඕන. එතකොට වම් පැත්තේ තියෙන ශක්තියනේ. ශක්තිය. එහෙනම් මේ පළවෙනි පදේ මානත් ශක්තිය මාන වෙන්න ඕන. දෙවෙනි පදේ මානත් ශක්තිය මාන වෙන්න ඕන. වම් පැත්තේ දකුණු පැත්තේ මාන සමාන වෙන්න ඕන. රයිට් අපි මෙතනට ගියොත් ශක්තියේ මාන සමාන වෙන්න ඕන K1 V වර්ග මාන. එහෙනම් මෙතනින් අපිට K1 මාන හොයාගන්න පුළුවන්. ශක්තියේ මාන බෙදීම V වර්ග. පැහැදිලිද? ශක්තියේ මාන පළවෙනි පදේ මාන වලට සමාන වෙන්න ඕන. ඒතර K1 අපිට හොයන්න පුළුවන්. ශක්තියේ මාන m l වර්ග t ඍණ 2 ප්‍රවේගය l t ඍණ 1 ඕකේ දෙවෙනි බලය ප්‍රවේගයේ දෙවෙනි බලය v වර්ගනේ ප්‍රවේගයේ දෙවෙනි බලය සුළු කරනකොට මෙතන l වර්ග කැපෙනවා t ඍණ 2 කැපෙනවා. එතකොට K1 වල මාන එන්නේ ඔන්න ඔය විදිහට ස්කන්ධය. හරිනේ? K1 වල මාන එන්නේ ස්කන්ධයේ මාන m. ඊළඟ අපි මේ පැත්ත ගැන හිතුවොත් ශක්තියේ මාන සමාන වෙන්න ඕන K2 mx මාන වලට. එහෙනම් K2 වල මාන සමාන වෙන්න ඕන ශක්තියේ මාන බෙදීම mx මාන වලට. ශක්තිය ml වර්ග t ඍණ 2 m ස්කන්ධය x කියන්නේ දුර l. එහෙනම් K2 වල මාන එන්නේ m කැපිලා l එකක් කැපෙනවා lt ඍණ 2. lt ඍණ 2 තොරණේ මාන. එහෙනම් K1 වල මොනවද මාන? m K2 වල මාන lt ඍණ 2. උත්තරේ කීයද? 4. උත්තරේ 4. පැහැදිලිද? 4 තමයි ගානට අදාළ උත්තරේ. K1 K2. හරි? ඒ 6 වෙනි ගාන අපි හැදුවේ. පැහැදිලිද? ඊළඟට අපි යන් 7 වෙනි ගානට වර්ණීය පරිමාණයක් තියෙන්නේ.
වර්ණීය පරිමාණයක් තියෙන්නේ. රූපයේ පෙන්වා ඇති උපකරණයේ ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් එනම් මිලිමීටර 9ක් වර්ණීය පරිමාණයේ කොටස් 10ක් සමග සම්පාත වේ. right අපි ඉස්සර මේක බලමු. ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් ප්‍රධාන කොටස් 9ක් සමපාත වෙනවා වර්ණීය කොටස් 10ක් සමග. ප්‍රධාන කොටස් 9ක් සමපාත වෙනවා වර්ණීය කොටස් 10ක් සමග. එහෙනම් අපිට මේකෙන් පුළුවන් හොයාගන්න වර්ණීය කොටස් එකක් කීයද? වර්ණීය කොටස් එකක් 9 බෙදීම 10යි. වර්ණීය කොටස් එකක්. එහෙනම් අපිට හොයන්න පුළුවන් කුඩා මිනුම. කුඩා මිනුම. කුඩා මිනුම කියන්නේ ප්‍රධාන කොටසක දිගෙන් වර්ණීය කොටසක දිග අඩු කරන්න ඕන. වර්ණීය මූලධර්මයේදී අපි කුඩා මිනුම කියලා ගන්නේ ප්‍රධාන කොටසක දිගෙන් වර්ණීය කොටස් එකක දිග අඩු කරන්න ඕන. ප්‍රධාන කොටස් එකකින් අඩු කරන්නේ වර්ණීය කොටස් එකක්. මෙන්න වර්ණීය කොටස් එකක්. 9 බෙදීම 10යි m. මේ වර්ණීය කොටස් එකක්. හරිද? ඒක හොයාගත්තේ අර සමපාත වීමෙන්. දැන් අපි බලමු සුළු කරලා කුඩා මිනුම කීයද? පොදු හරය 10. එතකොට 10 ඍණ 9 බෙදීම 10m. 1යට 10යි m. ඔන්න කුඩා මිනුම. මේක තමයි කුඩා මිනුම. එතකොට කුඩා මිනුම ප්‍රධාන කොටසකින් 10න් පංගුවයි. හරිද? කුඩා මිනුම ප්‍රධාන කොටසකින් 10න් පංගුවයි. right. අපි දැන් මේ පැත්තට එමු. right. වෙන කුඩා මිනුම ප්‍රධාන කොටසකින් 10න් පංගුවයි. එහෙනම් කුඩා මිනුම සමානයි ප්‍රධාන කොටසකින් 10න් පංගුවයි. ප්‍රධාන කොටසක් මිලිමීටර 1යි. එහෙනම් කුඩා මිනුම 0.1 මිලිමීටර. ඔන්න කුඩා මිනුම. ඊළඟට අපෙන් අහන්නේ පාඨාංකය කීයද කියලා. right. අපි ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණය දිහා බැලුවොත් ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණය ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 25 ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 25 රේඛාව පැනලා තමයි වර්ණීය පරිමාණයේ බිඳුව තියෙන්නේ. හරිනේ ප්‍රධාන පරිමාණයේ 25 රේඛාව පැනලා තමයි වර්ණීය බිඳුව තියෙන්නේ. ওই විදිහට. හරිනේ 25 පැනලා. හැබැයි 26ට කලින්. 25ත් 26ත් අතර තමයි වර්ණීය බිඳුව තියෙන්නේ. ඊළඟට අපි බලමු සමපාත වෙන තැන. හරි? සමපාත වෙලා තියෙන්නේ වර්ණීය 4 වන රේඛාව. වර්ණීය පරිමාණයේ 4 වන රේඛාව සමපාත වෙලා තියෙනවා ප්‍රධාන පරිමාණයේ 28 වෙනි රේඛාවත් එක්ක. 29ත් එක්ක. 27 28 29 ආයි 30 29ත් එක්ක සමපාතයි වර්ණීය පරිමාණයේ 4. ඔන්න ඔය විදිහට. වර්ණීය පරිමාණයේ 4 වෙනි රේඛාව සමපාතයි 29ත් එක්ක. මෙන්න මේක තමයි සමපාත අවස්ථාව. මෙන්න මෙතන තමයි සමපාත අවස්ථාව. හරිනේ? වර්ණීය පරිමාණයේ 4 වෙනි රේඛාව සමපාත වෙනවා ප්‍රධාන පරිමාණයේ 29ත් සමග. මේ පැත්ත වර්ණීය, මේ පැත්ත ප්‍රධාන. එනම් පාඨාංකය ප්‍රධාන පරිමාණයේ කොටස් 25යි ප්‍රධාන පරිමාණයේ කොටස් 25යි ඒකට එකතු වෙන්න ඕන අර කුඩා කොටස මිලිමීටර 1ට අඩු මෙන්න මේ කොටස එකතු වෙන්න ඕන මිලිමීටර 1ට අඩු කොටස එකතු වෙන්න ඕන ඒ මිලිමීටර 1ට අඩු කොටස අපි ගන්නෙ කුඩා මිනුම 0.1යි මිලිමීටර ගුණ කිරීම සමපාත කොටස් ගණන සමපාත වර්ණීයාංකය 4යි. හරිනේ? ප්‍රධාන පරිමාණයේ කොටස් 25යි. තව පොඩි කෑල්ලක් තියෙනවා එකතු කරන්න. ඒක අපි හොයන්නේ කුඩා මිනුම ගුණ කරනවා සමපාත වෙච්ච වර්ණීය අංකය. වර්ණීය කොටස් කරන
4ක් සමපාතයි. ඒක ගුණ කරන කුඩා මිනුමෙන් එතකොට පාඨාංකය ලැබෙනවා 25.4 මිලිමීටර. sorry 25.4 මිලිමීටර. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි කුඩා මිනුම හොයලා පාඨාංකය ලබන්නේ. හරිනේ? right අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට මම මේ පැත්තම කරන්නම්. ප්‍රශ්න අංක 8 මිනුම් උපකරණයක ඇති වර්ණීය පරිමාණය කොටස් 50කින් සමන්විත වේ. එම කොටස් 50 ප්‍රධාන පරිමාණයේ මිලිමීටර භාගයේ කොටස් 49ක් හා සමපාත වේ. නම් උපකරණයේ කුඩා මිනුම වන්නේ sorry right බලන්න. වර්ණීය පරිමාණයේ කොටස් 50ක් සමපාත වෙන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් 49ක් සමග. එහෙනම් වර්ණීය එක කොටසක් 49 බෙදීම 50යි ප්‍රධාන. වර්ණීය එක කොටසක් 50න් බෙදුවා. කුඩා මිනුම කියන්නේ ප්‍රධාන කොටසකින් අඩු කරන්න ඕන වර්ණීය කොටසක්. ප්‍රධාන කොටසකින් අඩු කරන්න ඕන වර්ණීය කොටසක්. එතකොට ප්‍රධාන කොටසෙන් අඩු කරන්න ඕන වර්ණීය කොටසක්. ඔන්න කුඩා මිනුම. right අපි මේක සුළු කරොත් පොදු හරය අරගෙන අපිට එන්නේ 50න් 1යි. ඕක තමයි අපිට එන කුඩා මිනුම. ප්‍රධාන කොටසකින් 50න් 1යි. ප්‍රධාන කොටසකින් 50න් 1යි. ඊළඟ අපි දන්නවා ප්‍රධාන කොටසක් කීයද? ප්‍රධාන කොටසක් මිලිමීටර භාගයයි. ප්‍රධාන කොටසක් මිලිමීටර භාගයයි. එහෙනම් මේක සුළු කරාම ඉන්නේ cn 1යි. කුඩා මිනුම මිලිමීටරෙන් cn 1යි. පැහැදිලිද? උත්තරේ 1. උත්තරේ 1. හරිද? වර්ණීය කොටස් 50ක් සමපාත වෙන්නේ ප්‍රධාන කොටස් 49ක් සමග. මං හොයාගත්ත වර්ණීය කොටස් එකක් කීයද? 50න් 49යි. හරිනේ? කුඩා මිනුම කියන්නේ ප්‍රධාන කොටසකින් අඩු කරන්න ඕන වර්ණීය කොටස් එකක්. එහෙනම් ප්‍රධාන කොටසකින් අඩු කරා වර්ණීය කොටස් එකක්. එතකොට කුඩා මිනුම ප්‍රධාන කොටසකින් 50න් 1යි. ප්‍රධාන කොටසක් මිලිමීටර භාගයයි. එහෙනම් කුඩා මිනුම මිලිමීටරයෙන් cn 1යි. මිලිමීටරයෙන් cn 1යි 0.01 මිලිමීටර. පැහැදිලිද? උත්තරේ 1. උත්තරේ 1. right අපි යන් 9 වෙනි ගානට. මයික්‍රෝමීටර ස්ක්‍රූප් ආමානයක හණු ස්පර්ශ වෙති අවස්ථාවකදී එහි කොටසක් රූප සටහන මගින් දැක්වේ. හණු මෙතන හණු කියන්නේ අතරම ඉද්දහා කිනිහිරය ස්ක්‍රූප් ආමානයේ ඉද්දහා කිනිහිරය ස්පර්ශ වෙලා නම් ඒ වගේ අවස්ථාවක අපිට මේක පෙන්නනවා පරිමාණයේ තියෙන විදිය පරිමාණයේ තියෙන විදිය ඇත්තටම රේඛීය පරිමාණයේ බිඳුව පේන්නේ නැහැ. වෘත්තාකාර පරිමාණයේ ශුන්‍ය තිරස් රේඛාවෙන් ඉහළට ගිහිලා තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තියෙන්නේ. මේ පැත්තේ 45. හරි. ඔන්න ඔය විදිහට තමයි අපට පරිමාණය පේන්නේ. රේඛීය පරිමාණයේ බිඳුව පේන්නේ නැහැ. ඒ කියන්නේ රේඛීය පරිමාණයේ බිඳුව වහගෙන වෘත්තාකාර පරිමාණය වම් පැත්තට ඇවිල්ලා. රේඛීය පරිමාණයේ බිඳුව මෙන්න මේ හරිය වගේ ඇති. මම නිල් පාටින් අඳින්නම් ඒක වැහිලා තියෙන්නේ. රේඛීය පරිමාණයේ ශුන්‍ය වැහිලා තියෙන්නේ. ඒකත් වහගෙන වෘත්තාකාර පරිමාණය ඇවිල්ලා තියෙන්නේ වම් පැත්තට වෘත්තාකාර පරිමාණය කැරකිලා ශුන්‍ය ලකුණ ගිහිලා තියෙන්නේ උඩට. හරිනේ? එතකොට රේඛීය පරිමාණයේ ශුන්‍ය වහගෙන
වෘත්තාකාර පරිමාණය වම් පැත්තට ආවා නම් අපි කියනවා මේක ඍණ දෝෂයක්. හරිනේ? අපි කියනවා මේක ඍණ දෝෂයක්. ඍණ දෝෂයක්. කීයද දෝෂය? ඍණ දෝෂය කීයද කියලා අහුවොත් එතන අපි දැනගන්න ඕන කුඩා මිනුම ಗುಣ කරන්න ඕන භ්‍රමණය වූ කොටස් ගණනෙන් භ්‍රමණය වූ කොටස් ගණන 48 නෙමෙයි මේක භ්‍රමණය වෙන්නේ කොටස් දෙකක් වාමාවර්තව මේ පැත්ත. හරිනේ? කොටස් දෙකයි වාමාවර්තව භ්‍රමණය වෙන්නේ භ්‍රමණය වූ කොටස් ගණන දෙකයි. එතකොට ඍණ දෝෂයක් තියෙන්නේ 0.02 මිලිමීටර. පැහැදිලිද? රේඛීය පරිමාණයේ ශුන්‍ය වහගෙන වෘත්තාකාර පරිමාණය වම් පැත්තට ඇවිල්ලා තිනවා. වෘත්තාකාර පරිමාණයේ ශුන්‍ය ඉහළට වාමාවර්තව කැරකිලා තිනවා කොටස් දෙකක්. එහෙනම් දෝෂය ඍණයි. දෝෂය ඍණයි. කුඩා මිනුම ගුණ කරන්නේ භ්‍රමණය වූ කොටස් ගණනින් භ්‍රමණය වූ කොටස් ගණන දෙකයි. ඉහළට කොටස් දෙකයි භ්‍රමණය වුනේ. මෙන්න දෝෂය. එතකොට අපි නිවැරදි පාඨාංකය හොයනවා නම් ඍණ දෝෂයක් නිසා නිවැරදි අගය හොයනවා නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ අපි ලබා ගන්න පාඨාංකයට දෝෂය එකතු කරනවා. නිවැරදි අගය හොයනකොට අපි ලබා ගන්න පාඨාංකයට දෝෂය එකතු කරනවා. මොකද ඍණ දෝෂයක් නම් ධන ශෝධනයක් වෙන්න ඕන. ඍණ දෝෂයක් නම් ධන ශෝධනයක් වෙන්න ඕන. ශෝධනය ධනයි. අපි නිවැරදි අගය හොයනකොට අර දෝෂය එකතු කළා තමයි නිවැරදි අගය හොයන්නේ. ආන්නේ උපකරණයේ මූලාංක දෝෂය 0.02 මිලිමීටර් වන අතර එය අවසාන පරිමාණ කියවීමට එකතු කළ යුතුය. හරිනේ? දෝෂය ඍණයි ශෝධනය ධනයි. දෝෂය ඍණයි ශෝධනය ධනයි. ඒ නිසා අපි මෙන්න මේ ඍණ දෝෂය 0.02 මිලිමීටර කියන අගය අවසාන පරිමාණ කියවීමට එකතු කළ යුතුය. එකතු කළ යුතුය. උත්තරේ 3. හරිනේ? උත්තරේ 3. පැහැදිලිද? ඍණ දෝෂයක් කියලා ගත්තේ මෙතන බිඳුව වහගෙන වම් පැත්තට ආපු නිසා දෝෂය කීයද කියලා හොයනකොට අපි කුඩා මිනුම භ්‍රමණය වුණු කොටස් ගණනෙන් තමයි ගුණ කරන්නේ. භ්‍රමණය වෙලා තියෙන්නේ කොටස් දෙකයි. ශුන්‍ය උඩට ගිහිලා තියෙන්නේ කොටස් දෙකයි. හරිනේ? මේක තමයි ඍණ දෝෂය. අවසාන පාඨාංකයට එකතු කරන්න ඕන. ඍණ දෝෂයක් නම් ධන ශෝධනයක් වෙන්න ඕන. පැහැදිලිද? ඒ 9. ඊළඟ උත්තරම කතා කරමු. ධ්වනිමාන කම්බියක විස්කම්භය මැනීම සඳහා. දැන් ගොඩක් ළමයි ධ්වනිමාන කම්බිය කිව්වම දන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපි ධ්වනිමානය කියන උපකරණය ගැන දන්නේ නැහැනේ. ධ්වනිමානය. ධ්වනිමානය කිව්වම මේක ඇත්තටම අපිට දෝලන තරංග පාඩමේ තමයි හම්බ වෙන්නේ. තාම මේ පාඩම් කරලා නැහැ. හරි? දෝලන තරංග පාඩමේ තමයි ධ්වනිමානය මුණ ගැහෙන්නේ. කොහොමුණත් ධ්වනිමානයේ තියෙනවා කම්බි. සාමාන්‍යයෙන් ධ්වනිමාන කම්බි සංගීත භාණ්ඩවල තියෙන තත් වගේම තමයි. හරිනේ? ධ්වනිමානයේ භාවිතා කරන කම්බි සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩවල තියෙන කම්බි වගේ. වයලින් තත්, ගිටාර එකේ තියෙන තත්, ඒ වගේ සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩවලත් තියෙනනේ හඬ නිපදවීම සඳහා කම්බි භාවිතා කරනවානේ. වයලින් එකේ කම්බි 4ක් තියෙනවා. ගිටාර එකේ කම්බි 6ක් තියෙනවා. ඒ වගේ අන්න ඒ වගේ සිහින් කම්බි තමයි ධ්වනිමානයේ භාවිතා කරන්නේ. හරිද? ඒතර ධ්වනිමානයේ භාවිතා කරන්නේ සිහින් කම්බි නම් විස්කම්භය මනින්න මොකද්ද සුදුසු උපකරණය වෙන්නේ? දැන් ප්‍රශ්න දිනවා ධ්වනිමානය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ධ්වනිමානය කියන මාතෘකාව අපට හම්බෙන්නේ දෝලන හා තරංග පාඩමේ. ඉතින් ධ්වනිමානයේ භාවිතා කරන්නේ කම්බි ඒ සංගීත භාණ්ඩවල තියෙන කම්බි වගේමයි. සංගීත භාණ්ඩවල හඬ නිපදවීමට අපි තත් භාවිතා කරනවානේ. තත් භාණ්ඩවල භාවිතා කරන කම්බි වගේමයි ධ්වනිමාන කම්බියත්. සිහින් කම්බි තමයි භාවිතා කරන්නේ. හරි? වයලින් එකේ, ගිටාර එකේ ඔයගොල්ලෝ දන්නවා කම්බි තියෙනවා හඬ නිපදවීමට. ඒ වගේමයි ධ්වනිමාන කම්බියත්. එහෙනම් මොකද්ද විස්කම්භය මැනීමට සුදුසු උපකරණය වෙන්නේ? සුදුසු උපකරණය මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය. හරිනේ?
ධ්වනිමාන කම්බියක් සිහින් කම්බියක් නිසා විස්කම්බය මැනීමට සුදුසු උපකරණය වෙන්නේ මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය. පැහැදිලිද? ඔන්න අපි මුල් ප්‍රශ්න 10 තමයි සාකච්ඡා කරලා ඉවර කරේ. එතකොට ඒකක මාන මිනුම් උපකරණ මාන විශ්ලේෂණය ඒ ටික තමයි දැන් කතා කරේ. හරිද? රයිට්. ඊළඟට අපි යාන්ත්‍ර විද්‍යාව කොටසට යමු. මම මේ ටික මකන්නම්. එකොළොස්වෙනි එක රබර් බෝලයක් නිශ්චලතාවයේ සිට තද තිරස් පෘෂ්ඨයක් මත වැටීමට සලස්වනු ලැබේ. වාතය නිසා ඇතිවන ප්‍රතිරෝධය නොසලකා හැරිය විට බෝලයේ චලිතය වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ පහත දැක්වෙන ප්‍රවේග කාල වක්‍රවලින් කිනම් එකෙන්ද කියලා අහනවා. හරිද? මෙම ප්‍රස්ථාරවල බෝලය පහතට ගමන් කරන විටදී ප්‍රවේග ධනයයි සලකන්න. එහෙමත් කියනවා. හරිද? දැන් තද තිරස් පෘෂ්ඨයක් තියෙනවා. අපි රබර් බෝලයක් උඩ ඉඳන් අතාරිනවා. නිශ්චලතාවයෙන්. මෙයා පහළට වැටෙන්නේ ගුරුත්වය යටතේ. එහෙනම් මෙයාගේ ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් පොළවේ වදිනකොට මෙයාට යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. අපි හිතමු v. හරිද? නිශ්චලතාවයෙන් පටන් අරන් ගුරුත්වය යටතේ පහළට වැටෙනවා. පොළවේ වදිනකොට කිසියම් ප්‍රවේගයක් තියෙනවා. පහළට ගමන් කරනකොට ප්‍රවේග ධන කියලා සලකන්නලු. ත්වරණය ගුරුත්වජ ත්වරණය නියතයි. ඒ නිසා අපිට පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔන්න පහළට වැටෙනවා. ප්‍රවේගය යම්කිසි අගයක් දක්වා වැඩි වෙනවා. හරිනේ? අනුක්‍රමණය නියතයි. tan θ නියතයි. අනුක්‍රමණය ගුරුත්ව ත්වරණයට සමානයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ රබර් බෝලය පොළා පනිනවා. පොළා පනිනවා කියන්නේ බම්ප් වෙනවා. බිම වැදිලා උඩට එනවා. හැබැයි අපි දන්නවා තද තිරස් පෘෂ්ඨයක වැදුනොත් පොළා පනිනකොට ප්‍රවේගය වදින ප්‍රවේගයට වඩා අඩුයි. පොළා පනින ප්‍රවේගය වදින ප්‍රවේගයට වඩා අඩුයි. මම ඕනනම් ඒක ගන්නම් v1 කියලා. v1. එතකොට උඩට පනින්නේ අඩු ප්‍රවේගයකින්. දැන් ඉහළට යන්නේ. දැන් යන්නේ ඉහළට. හරිද? දැන් ඉහළට යන්නේ. හැබැයි ත්වරණය තියෙන්නේ පහළට. එන්න ප්‍රවේගය අඩු වෙනවා. දැන් පොළා පනින්නේ අඩු ප්‍රවේගයකින් නම් මෙතනටම යන්නේ නැහැ. උඩට පනින ප්‍රවේගය අඩු නම් කලින් තැනටම යන්නේ නැහැ. ඊට වඩා අඩු උසකට යනවා. පැහැදිලිද? ඊට වඩා අඩු උසකට යනවා. එහෙනම් දැන් පොළවේ වැදිලා ඉහළට පනිනවා චලනය වන දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. පහළට ප්‍රවේග ධන කියලා ගත්තොත් ඉහළට ප්‍රවේග ඍණ වෙන්න ඕන. එහෙනම් එකපාරටම චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ වගේම පොළා පනින ප්‍රවේගය බිම වදින ප්‍රවේගයට වඩා අඩුයි. පොළා පනින ප්‍රවේගය බිම වදින ප්‍රවේගයට වඩා අඩුයි v1. ඊළඟ ක්‍රමයෙන් ප්‍රවේගය අඩු වෙමින් ඉහළට යනවා. ප්‍රවේගය බිඳුවක් වෙනවා. ප්‍රවේගය අඩු වෙමින් ඉහළට යනවා. ප්‍රවේගය බිඳුවක් වෙනවා. පැහැදිලිද? ඉහළට යන්නේ ඍණ දිශාවේ ප්‍රවේගය බිඳුවට යනවා. හැබැයි ඒ යන්නේ ගුරුත්වය යටතේ. ඒ නිසා මෙතන කෝණයක් මේ කෝණයටම සමාන වෙනවා. තේරෙනවද? ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට නැවත පහළට වැටෙනවා. ගුරුත්වය යටතේ. එතකොට මෙයා මම පොඩ්ඩක් රූපෙ මෙහෙට කරලා අඳින්නම්. ආයෙ පල්ලෙහාට වැටිලා ආයෙ පොළවේ වදිනවා. ආයෙ පහළට වැටිලා ආයෙ පොළවේ වදිනවා. ඊළඟට වදිනකොට දැන් මෙතන වදිනකොට වදින ප්‍රවේගය කීයද? v1 ප්‍රවේගයෙන් පොළා පැනලා බිඳුවට ප්‍රවේගය අඩු වුණා නම් බිඳුවේ ඉඳන් ආයෙ පහළට වැටෙනකොට මෙතන වදින ප්‍රවේගය v1 වලට සමානයි. v1 වලින් පොළා පැන්න උඩට ගිහිල්ලා ආයෙ වැටුණා. උඩට ගියා ආයෙ වැටුණා. මම මේ පැත්තෙන් ඇඳේ ඊට මදි නිසා. ඔහොම ගියා ආයෙ වැටුණා. වැටෙන්නේ v1 වලින්.
එහෙනම් නැවත ප්‍රවේගය වැඩි වෙනවා ගුරුත්වය යටතේ බිඳුවේ සිට v1 දක්වා. ඒක එන්නේ මේ පැත්තට. පැහැදිලිද? එහෙනම් මෙන්න මෙතන ප්‍රවේගය v1. මේක v1. මේ කෝණයක් මේකමයි. හේතුව අනුක්‍රමණ සමානයි. ගුරුත්වය යටතේ තමයි චලනය සිද්ධ වෙන්නේ. දැන් ආයේ බිම වැදුනාම ඊළඟ පාර මොකද වෙන්නේ? ආයේ පොළා පනිනවා. ඊළඟ පාර ආයෙත් පොළා පනිනවා. දැන් පොළා පනිනකොට ප්‍රවේගය v2 ආයෙත් අඩුයි. ආයෙත් පොළා පනිනකොට ප්‍රවේගය අඩුයි. ඇයි? පෘෂ්ඨයේ වැදිලා ශක්තිය හානි වෙලා පොළා පනින්නේ. v2 ප්‍රවේගය අඩුයි. දැන් නැවත චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා. පොළා පනින්නේ අඩු ප්‍රවේගයකින්. අන්න ඒක මං ගත්තා v2. v2. දැන් ආයේ අඩු ප්‍රවේගයකින් පටන් අරන් ඉහළට යනකොට කලින් තරම් යන්නේ නැහැ. යන්නේ ටිකක් අඩුයි. ප්‍රවේගයේ බිඳුවක් වෙනකන් ආයෙ යනවා. හැබැයි මෙතනත් කෝණ සමාන වෙන්න ඕන. ගුරුත්වය යටතේ මේ කොණයත් θ. ඊළඟට ප්‍රවේගයේ බිඳුවක් වුණාම ආයෙ පහළට වැටෙනවා. ප්‍රවේග බිඳුවක් වුණාම ආයෙ පහළට වැටෙනවා. ඒ වැටිලා පොළවේ වදිනකොට ඒ වැදිලා පොළවේ වදින්නේ ආයෙ v2 වලින්. ඒ v2 වලින් පොළා පැන්නොත් ආයෙ පොළවේ වදින්නේ v2 වලින්. දැන් මේ පැත්තට ආයෙ v2. මේ කෝණය θ තමයි මෙතනට v2. ඔන්න ඔය විදිහට v2. හරිද? ඊළඟට ආයෙ චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ආයෙ චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. පොළා පනින්නේ අඩු ප්‍රවේගයකින්. ඔන්න ඔය විදිහට. දිගටම ප්‍රස්ථාරය ඔය විදිහට යනවා. පැහැදිලිද? මං චලිත සමීකරණ දාලා එහෙම ගණනය කිරීම මුකුත් කරේ නෑ. අපි සාමාන්‍යයෙන් දන්න දේවල් එක්ක අපේ සාමාන්‍ය දැනුමත් එක්ක තමයි ප්‍රස්ථාරය තර්ක කරේ. හොඳට අහගන්න. මෙයා පහළට වැටුණත් ඉහළට ගියත් හරි පහළට වැටුණත් ඉහළට ගියත් ගුරුත්වය යටතේ චලනය වෙන්නේ. ඒ නිසා ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ දිගටම සමාන වෙන්න ඕනේ. ඇත්තටම චලිතය ගත්තොත් එහෙමනේ. අපි උඩ ඉඳන් අතෑරියා, බිම වැදුනා, ආයෙ පොළා පැන්නා, ආයෙ බිම වැටුණා, ආයෙ පොළා පැන්නා, ආයෙ බිම වැටුණා, ආයෙ පොළා පැන්නා. ඔය විදිහට. පළවෙනි පාර පොළා පනින්නේ අඩු උසක්. හරිනේ? ඊට පස්සේ ආයෙ ඒක දැන් බිම වැදුනා, පොළා පැන්නා, ආයෙ බිම වැදුනා, ආයෙ පොළා පැන්නා. පොළා පනින්නේ නිතරම අඩු උසක්. උඩට එන්නේ අඩු එක. ආයෙ වැටුණා, ආයෙ පොළා පැන්නා. ඔය විදිහට. පැහැදිලි? නිතරම පොළා පනින ප්‍රවේගයයි නැවත බිම වදින ප්‍රවේගයයි සමානයි. පොළා පනින්නේ v1 නම් ආයෙ බිම වදින්නේ v1. හරිද? පොළා පනින්නේ v2 නම් නැවත බිම වදින්නේ v2. v2. ඔන්න ඔය විදිහටයි චලිතය පවතින්නේ. මේකේ ටිකක් හරි ගැළපෙන උත්තරයකට තියෙන්නේ 1. හරියටම නෑ. දල වශයෙන් ගැළපෙන පිළිතුරකට තියෙන්නේ 1. හරිනේ? පැහැදිලිද? පොළවේ වැදුනා v, පොළා පැන්න v1යි, උඩට ගියා බිඳු වුණා, ආයෙ පොළවේ වදිනවා v1යි, ආයෙ පොළා පනින්නේ v2යි. මෙහෙට ගත්ත ඉඩමදි නිසා v2යි, උඩට ගියා බිඳු වුණා, ආයෙ පොළවේ වදින්නේ v2යි, ආයෙ පොළා පනිනවා අඩු වෙනවා v3යි. ඔය විදිහට යනවා. නිතරම බිම වදින ප්‍රවේගයට වඩා බිම වදින ප්‍රවේගයට වඩා පොළා පනින ප්‍රවේගය අඩුයි. හැබැයි පොළා පනින ප්‍රවේගයෙන් තමයි නැවත බිම වදින්නේ. හරිනේ? වාත ප්‍රතිරෝධයක් නැහැ. බිම වදින ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයකින් තමයි පොළා පනින්නේ. හැබැයි පොළා පනින ප්‍රවේගයෙන් තමයි ආයේ බිම වදින්නේ. බිම වදින ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයකින් තමයි පොළා පනින්නේ. හැබැයි පොළා පනින ප්‍රවේගයෙන් තමයි නැවත බිම වදින්නේ. ඔය විදිහටයි චලිතය පවතින්නේ. හරිද? ආසන්න වශයෙන් ගැළපෙන උත්තරේ 1. පැහැදිලිද? මං ගණනය කිරීම නැතුව තර්ක කිරීම වලින් තමයි ප්‍රස්ථාරය එන්නේ කොහොමද කියලා පැහැදිලි කරේ. අනුක්‍රමණය දිගටම සමාන වෙන්න ඕන.
අනුක්‍රමණය කියන්නේ ත්වරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ ත්වරණය. අනුක්‍රමණය දිගටම සමාන වෙන්න ඕන. මොකද සම්පූර්ණ චලිතය සිද්ධ වෙන්නේ ගුරුත්වය යටතේ. බලපාන්නේ ගුරුත්වජ ත්වරණය. නියත අගයක්. එහෙනම් නියත අනුක්‍රමණයක් තියෙනවා. හරි? නියත අනුක්‍රමණයක් තියෙනවා. පැහැදිලිද ගාන? A11 අපි යන් 12 වෙනි එකට. මම මේක මකන්නම්. හරි? දොළොස්වෙනි එක සමාන්තර මාර්ග දෙකක් මත එකම දිශාවට ගමන් ගන්නා A හා B දුම්රිය දෙකක ප්‍රවේග කාල ප්‍රස්ථාර රූපේ දැක්වේ. ගමන ආරම්භයේදී A දුම්රිය B දුම්රියට වඩා කිලෝමීටර් 10ක් ඉදිරියෙන් සිටී. right. මම පොඩි සටහනක් අඳින්නම් චලිතයට අදාළව සමාන්තර මාර්ග දෙකක්. හරිද? ගමන පටන් ගන්නකොට A දුම්රිය කිලෝමීටර් 10ක් ඉදිරියෙන් සිටී. A B A ඉන්නේ කිලෝමීටර් 10ක් ඉදිරියෙන්. කිලෝමීටර් 10ක් ඉදිරියෙන් ඉන්නේ. හරිද? ඊළඟට අපිට දීලා තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාර. A හා B දෙන්නගේ ප්‍රවේග කාල ප්‍රස්ථාර දීලා තියෙනවා. කාලය පැය ප්‍රවේගය පැයට කිලෝමීටර. A ගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය වුණ ප්‍රවේගය 10ට එන්නේ පැයේදී. පැය එකේදී ප්‍රවේගය 10ට එනවා. B ගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය වුණ ප්‍රවේගය 20ට එනවා පැය භාගෙදී. පැය භාගෙදී ප්‍රවේගය එනවා 20ට. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගය. හරිද? හොඳට බලන්න. A ගේ ත්වරණය අඩුයි. A ගේ අනුක්‍රමණය අඩුයිනේ. අනුක්‍රමණය කියන්නේ ත්වරණය. ත්වරණය අඩුයි. B ගේ ත්වරණය වැඩි. එතකොට B ගේ ත්වරණය වැඩි නිසා B ට පුළුවන් වෙයි ඒව අල්ලගන්න. මුලින් A ඉස්සරහින් තමයි ඉන්නේ. අපි ටික වෙලාවකින් බැලුවොත් A මේ වගේ හරියකට එනකොට B මේ වගේ හරියකින් ඉඳී. A ඉස්සරහින් තමයි ඉන්නේ. නමුත් B ගේ ත්වරණය වැඩි. ඒ වගේම B ගේ ප්‍රවේගයත් වැඩි. ඒ නිසා B ට පුළුවන් වෙයි මෙන්න මේ වගේ හරියකට එනකොට ඒව අල්ලගන්න. ඔන්න විදියට. මං කියන්නේ තේරෙනවද? වැඩි ත්වරණයක් තියෙන නිසා වැඩි ප්‍රවේගයක් තියෙන නිසා B ට පුළුවන් වෙයි Aට ලං වෙන්න. එහෙම ලං වෙනකොට A ගේ ප්‍රවේගය 10යි B ගේ ප්‍රවේගය 20යි. කාගේද ප්‍රවේගය වැඩි? B ගේ. එහෙනම් කවුද ඉස්සර වෙන්නේ? B ඉස්සර වෙනවා. එතකොට අපි හිතමු අපෙන් ගානේ මුකුත් අහන්නේ නැහැ. ඔය විස්තරේ දීලා උත්තර 5ක් දීලා තිනවා. උත්තර 5 මුල් උත්තර 4ම බලන්න. ඒ හැම උත්තරයකම තියෙන්නේ B දුම්රිය A දුම්රිය පසු කරයි. B දුම්රිය A දුම්රිය පසු කරයි. දැන් B කියන දුම්රිය ඇවිල්ලා Aව පහු කරන්න නම් මුලින්ම B Aට කිට්ටු වෙන්න ඕන. පහු කරන්න කලින්. දැන් මේක පහු කරලා නැහැනේ. B ඉන්නේ පිටිපස්සේ. මුලින්ම A ඉන්න තැනට B එන්න ඕන. ඊළඟ මොහොතේ B ගේ ප්‍රවේගය වැඩි නම් තමයි ආ ඉස්සරහට යන්නේ. A පහු වෙන්නේ. එහෙනම් පසු කිරීමට කලින් A හා B කරට කර එන්න ඕන. එකම මට්ටමට එන්න ඕන. හොඳට බලන්න ආරම්භයේ සිට මේ ගමන ආරම්භයේ සිට B ට මෙතනට එන්න ගතවන කාලයයි ආරම්භයේ සිට A ට මෙතනට එන්න ගතවන කාලයයි සමානයි. කාලය සමානයි. හැබැයි හොඳට බලන්න
පටන් ගන්නකොට ඒ කිලෝමීටර් 10ක් ඉස්සරහින් ඉන්න නිසා Bට ඒව අල්ලන්න නම් අර කිලෝමීටර් 10ක් වැඩිපුර එන්න සිද්ධ වෙනවා. Bට ඒව අල්ලන්න නම් අර කිලෝමීටර් 10ක් වැඩිපුර එන්න සිද්ධ වෙනවා. එතකොට ඇත්තටම A ගේ විස්ථාපනය අපි x කියලා ගත්තොත් හරිද? මේ දෙක හමු වෙනකොට A ගේ විස්ථාපනය x කියලා ගත්තොත් B ගේ විස්ථාපනය වලට පේන්නේ නොන x ධන 10යි කියලා. කිලෝමීටර වලින් හරි කිලෝමීටර වලින්. පැහැදිලිද? එතකොට මෙතන තමයි B විසින් A පසු කරන සීමාව. මෙන්න මේක තමයි B විසින් A පසු කිරීම. B විසින් A පසු කරනකොට චලිතයේ ආරම්භයේ ඉඳන් දෙන්නටම ගත වුණු කාලය සමානයි. දෙන්නම එකට පටන් ගත්තේ B ආයේ මෙතනට එනවා ඒව පහු කරන්න දෙන්න හරියටම කරට කර ඉන්නේ දැන් එකම මට්ටමට ඇවිල්ලා ඉන්නේ ඒ වෙනකොට දෙන්නටම ගත වුණු කාලය සමානයි. හැබැයි විස්ථාපන ගත්තොත් වෙනස්. A ගේ විස්ථාපනය x නම් B ගේ විස්ථාපනය x ධන 10යි කිලෝමීටර. අර කිලෝමීටර 10ක් පිටිපස්සෙන් හිටියේ. ඒ ටික වැඩිපුර එන්න සිද්ධ වෙනවා. අපි හිතමු B විසින් A පසු කිරීම සිද්ධ වෙන්නේ t කාලයකදී කියලා. B විසින් A පහු කරන්නේ t කාලයකදී. ගත වුණු කාලය කැපිටල් T කියලා හිතමු. ඒක අපිට ප්‍රස්ථාරයවම නිරූපණය කරන්න පුළුවන්. T ප්‍රස්ථාරය නිරූපණය කරන්න පුළුවන් T මේ T කියලා මම නිරූපණය කරේ B විසින් A පසු කරන කාලය. හරිද? මම T කියලා ගත්තේ B විසින් A පසු කරන කාලය. දැන් ඔන්න ඔය T කාලය වෙනකොට හොඳට බලන්න T කාලය වෙනකොට A ගේ විස්ථාපනය x වෙන්න ඕන B ගේ විස්ථාපනය x ධන 10ක් වෙන්න ඕන. දැන් විස්ථාපනය ලැබෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන්. හරිනේ? විස්ථාපනය ලැබෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන්. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ T කාලයට එනකොට A ගේ විස්ථාපනය කියන්නේ A ගේ වර්ගඵලය. මෙන්න මේ කොටස. A ගේ වර්ගඵලය කොච්චරක් වෙන්න ඕනද? x වෙන්න ඕන. හරිද? B ගේ වර්ගඵලය B ගේ විස්ථාපනය කියන්නේ B ගේ වර්ගඵලය. මම මේ පැත්තට අඳුර කරන්නම්. මෙන්න B ගේ වර්ගඵලය මේක. නිල් පාටින් මම මේ පැත්තට අඳුර කරන්නම්. B ගේ වර්ගඵලය මේක. ඔය නිල් පාටින් අඳුර කරපු වර්ගඵලය කොච්චරක් වෙන්න ඕනද? x ධන 10ක් වෙන්න ඕන. පැහැදිලිද? ආයෙ මුලින් ඉඳන් කියනවා. ගමන පටන් ගන්නකොට ඒ ඉස්සරහින් ඉන්නේ බීට වඩා කිලෝමීටර් 10ක්. හොඳ ත්වරණයක් තියෙන නිසා, වැඩි අනුක්‍රමණයක් තියෙන නිසා, වැඩි ප්‍රවේගයක් තියෙන නිසා බීට පුළුවන් වෙයි A පහු කරන්න. පහු කරන්න කලින් හරියටම A ළඟට එන්න ඕන. එතකොට A හා B නැවත එකම මට්ටමට එන්න ඕන. ඒ එකම මට්ටමට එනකොට B ගේ ප්‍රවේගය වැඩි නම් එයා ඉස්සර වෙනවා. එකම මට්ටමට එනකොට A ගේ විස්ථාපනය x කියලා ගත්තොත් විස්ථාපනය ලැබෙන වර්ගඵලයෙන්. එතකොට A ගේ විස්ථාපනය කියන්නේ මේ ට්‍රැපීසියමේ වර්ගඵලය. ට්‍රැපීසියම් වර්ගඵලය. හරිනේ? ඒක x නම් B ගේ විස්ථාපනය x ධන 10ක් වෙන්න ඕන. අර මුලින් පිටිපස්සෙන් ඉඳපු කිලෝමීටර 10ත් එයා වැඩිපුර එන්න ඕන. එහෙනම් B ගේ වර්ගඵලය ලොකු ත්‍රැපීසියමේ වර්ගඵලය කීයක් වෙන්න ඕනද? x ධන 10ක් වෙන්න. පැහැදිලිද? එහෙනම් අපිට ඔක තර්ක කරන්න පුළුවන්. B විසින් A පසු කරන විට B ගේ විස්ථාපනය සමාන වෙන්න ඕන A ගේ විස්ථාපනයට කිලෝමීටර 10ක් එකතු කරා. හරිද? B ගේ විස්ථාපනය සමාන වෙන්න ඕන A ගේ විස්ථාපනයට කිලෝමීටර 10ක් එකතු කරා. එතකොට B ගේ විස්ථාපනය ලැබෙන්නේ
B ප්‍රස්ථාරයට අදාළ වර්ගඵලය. ප්‍රවේග ප්‍රස්ථාරයක විස්ථාපනය කියන්නේ වර්ගඵලය. හරිනේ විස්ථාපනය කියන්නේ වර්ගඵලය. එහෙනම් අපි බලමු B ට අදාළ වර්ගඵලය ලොකු ත්‍රපීසියමේ වර්ගඵලය. හරිනේ ලොකු ත්‍රපීසියමේ වර්ගඵලය. ඔන්න ඕක. ලොකු ත්‍රපීසියම මේ පැත්ත කීයද? T. මේ පැත්ත T. මේ පැත්ත කීයද? මෙතනට 0.5යි. මෙතනට 0.5යි. එහෙනම් T ඍණ 0.5යි. මේ පැත්ත T ඍණ 0.5යි. T ඍණ 0.5යි. උස කීයද? උස 20යි. උස 20යි. ඔන්න B වල වර්ගඵලය. ඔක තමයි B වල වර්ගඵලය. හෙවත් B වල විස්ථාපනය. සමාන වෙන්න ඕන A වල වර්ගඵලය. A වල විස්ථාපනය කියන්නේ A වල වර්ගඵලය මෙන්න මේක. උස අඩුයි. උස අඩුයි. උස අඩුයි. කීයද මේ පැත්ත? T. මේ පැත්ත T. මේ පැත්ත කීයද? මෙන්න මේ ටික. මෙතනට 1යි. එහෙනම් මේ කොටස කීයද? T ඍණ 1යි. මේක T ඍණ 1යි. හරිනේ? උස කීයද? උස 10යි. උස 10යි. මෙන්න B ගේ විස්ථාපනය මෙන්න A ගේ විස්ථාපනය A ගේ විස්ථාපනයට කිලෝමීටර 10ක් එකතු කරාම ඒක සමාන වෙන්න ඕන B ගේ විස්ථාපනයට. පැහැදිලි? දැන් අපි ත්‍රපීසියම් වර්ගඵලය බලමු. සමාන්තර පාද එකතු කරන්න. පල්ලෙහා පාදයේ T උඩ පාදයේ T ඍණ 0.5යි එකතු කරලා දෙකෙන් බෙදන්න. ඊළඟ ලම්බ උසෙන් වැඩි කරන්න. ලම්බ උස 20යි. සමාන වෙන්න ඕන මේ පැත්තේ පල්ලෙහා පාදයේ T උඩ පාදයේ T ඍණ 1යි එකතු කරලා දෙකෙන් බෙදන්න. ලම්බ උසෙන් වැඩි කරන්න. ලම්බ උස 10යි. ඕකට තව 10ක් එකතු වෙන්නත් ඕන. 10ක එකතු වීමකුත් තියෙනවා. හරිනේ? ඔක්කොම අපිට 10න් බෙදන්න පුළුවන්. මේක දෙක කැපෙනවා. එතකොට මෙතන එන්නේ 2t ඍණ 0.5 මේ දෙක කැපුණා සමානයි. මෙතන 2t ඍණ 1 බෙදීම 2යි ධන 1යි. හරිද? මම මේ වර්ගඵල වලට අගයන් ආදේශ කරා. වර්ගඵලය හොයන්න ත්‍රපීසියමේ වර්ගඵලය හොයනකොට සමාන්තර පාද එකතු කරලා දෙකෙන් බෙදන්න ලම්බ උසෙන් වැඩි කරන්න. සමාන්තර පාද එකතු කරලා දෙකෙන් බෙදන්න ලම්බ උසෙන් වැඩි කරන්න. මෙතන තව 10ක් එකතු වෙන්න ඕන. එතකොටයි දෙපැත්ත බැලන්ස් වෙන්නේ. හරි? මම සුළු කිරීම උඩට ගන්නම්. සුළු කිරීම උඩට ගන්නම්. 2t ඍණ 0.5 සමානයි 2t ඍණ 1 බෙදීම 2 ධන 1. ඔක්කොම දෙකෙන් වැඩි කරමු. 4t ඍණ 1 2t ඍණ 1 ධන 2. 2t මේ පැත්තට ගන්න. 2t මේක එහා පැත්තට ගන්න. ඕනේ ඍණ 1 කැපෙනවනේ. එතකොට 2t සමානයි 2 t සමානයි 1 පැය වලින් එන්නේ. හරිනේ? එහෙනම් B විසින් A පසු කරනකොට ගත වුණු කාලය මම හොයාගත්තා පැය 1යි. පැය 1යි කියන්නේ මෙන්න මේ නිල් පාටෙන් අඳපු කඩිර පසු කරන කාලය එන්න ඕන හරියටම මෙන්න මෙතනට. ඒක එන්න ඕන මෙන්න මෙතනට. පැය 1ට. sorry. මෙන්න මෙතනට එන්න ඕන පැය 1 කියන තැනට තමයි එන්න ඕන. පැය 1 මට්ටමට එන්න ඕන. පැහැදිලිද? පැය 1ට තමයි මේක එන්න ඕන. මම සාධාරණව මෙතනින් ලකුණු කරේ. ඊට පස්සේ අපි සුළු කරගෙන ගියා. සුළු කරගෙන ගියාම මට t වලට උත්තරය ආවේ පැය 1 කියලා. දැන් t වල උත්තරේ පැය 1 නම් අපි මේ කඩිර ඇඳපු රේඛාව මෙන්න මෙතනට එන්න ඕන පැය 1ට. එච්චරට. හරිද? එතකොට b විසින් ඒව පහු කරන්නේ ඒ කියන්නේ B ඒ ළඟට ඇවිල්ලා පහු කරගෙන යන්නේ කාලය කොච්චරක් ගියාමද? පැය 1ක් ගියාම. සුළු කිරීම මදි ටික උඩින් ලිව්වේ පැය 1ක් ගියාම. එහෙනම් නිල් පාටෙන් අඳපු කඩිර එන්න ඕන හරියට මෙන්න මෙතනට පැය 1 ළඟට එන්න.
තේරෙනවද? ඕක තමයි 12 වෙනි ගාන. එතකොට උත්තරේ 2 t සමානයි පැය 1ක් වූ විට b දුම්රිය a දුම්රිය පසු කරයි. හරිනේ? උත්තරේ 2. ගාන පැහැදිලිද? ඊළඟට අපි යන් 13 වෙනි ගානට. මේක බලලා අවශ්‍ය දේවල් ලියන්න. මේවා සංකීර්ණ ගණන් කියලා හිතේවි. නමුත් ඉතින් ටික කාලයක් ගණන් හදලා පුරුදු වුණාම මේව බොහොම සරල ගණන්. අපි මේ දැන් ඔයා බලාවි එතකොට MCQ එකක් මෙච්චර හදන්න ඕනද කියලා. ඇත්තටම නැහැ. මේ MCQ හදන විදිය නෙමෙයි. ඔය ගොඩක් ළමයි වැරද්ද ගන්න එකනේ. මම මේ උගන්වන්නේ ප්‍රශ්න කරන විදිය. ඒ කියන්නේ මම උගන්වනවා. මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර හොයාගෙන යන්නේ කොහොමද කියලා මම උගන්වනවා. එච්චරයි. විභාගෙදී මේ ප්‍රශ්නේ කරන්නේ මේ විදියට නෙමෙයි. මේ තරම් සුළු කිරීම අවශ්‍ය නැහැ. මේ තරම් විස්තර ලියන්න ඕනේ නැහැ. මේක MCQ එකක්. ඔයා ටක් ගාලා තර්ක කරා. ඔයා දන්නව පහු කරනවා නම් B ගේ විස්ථාපනය සමාන වෙන්නේ A ගේ විස්ථාපනයට කිලෝමීටර 10ක් එකතු කරා. කියලා ඒක ඔයාගේ හිතේ තියෙනවා. ඒ අවශ්‍ය පියවර කීපේ විතරක් ලියලා කටුකොලේ සුළු කරා. එච්චරයි. ගොඩක් ළමයි වරද්ද ගන්න දෙයක් මේ MCQ පේපර් එකක් කරන විදිය නෙමෙයි. මේ භෞතික විද්‍යාව උගන්වනවා. කොහොමද ප්‍රශ්නයක් තර්ක කරන්නේ? කොහොමද ප්‍රශ්නයක් හිතන්නේ? කොහොමද අපි අපේ දැනුම වර්ධනය කරගන්නේ? අන්න ඒ කොටස තමයි මේ කරන්නේ. දැන් ගොඩක් පන්තිවල MCQ කරන කෙටි ක්‍රම කියලා උගන්වනවා. ඇත්තම කතාව මන් දන්නේ මගේ පුද්ගලික මතය MCQ කරන කෙටි ක්‍රම නෙමෙයි MCQ කරන නිවැරදි ක්‍රම තියෙනවා. අපි පන්තියේ උගන්වන්නේ ප්‍රශ්නයකට මුහුණ දෙන නිවැරදි ක්‍රමය. නිවැරදි ක්‍රම පුරුදු වුණාම කෙටි ක්‍රම ඉබේම ඔයා හොයා ගන්නවා. පැහැදිලිද මං කියන්නේ? මම නෙමෙයි කෙටි ක්‍රම උගන්වන්න ඕන. MCQ කරන කෙටි ක්‍රම නෙමෙයි MCQ කරන නිවැරදි ක්‍රම තියෙනවා. එතකොට මම මේ පේපර් ක්ලාස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට නිවැරදි ක්‍රම මොනවද කියලා හඳුන්වලා දෙන එක. ඒතර ප්‍රශ්නේ හිතන්න ඕන විදිය, ප්‍රශ්නය තර්ක කරන්න ඕන පිළිවෙල, ඒකට අදාළ දැනුම තමයි මම දෙන්නේ. ඒතර මම නිවැරදි ක්‍රම ටික ඉගෙනුවාට පස්සේ ඔයා තනියම තව ප්‍රශ්න ටිකක් කරලා වර්ධනය වෙන්න ඕන. අන්න එහෙම වර්ධනය වුණාම ඉබේම ඔයාට එනවා කෙටි ක්‍රම. ඒතර ඔයා MCQ පේපර් එක කවදා හරි විභාගෙට කරන්නේ ඔයාගේ කෙටි ක්‍රම භාවිතා කරලා. ඔයාගේ කෙටි ක්‍රම වලට යන්න අවශ්‍ය දැනුම තමයි මේ දෙන්නේ. මම දෙන්නේ ප්‍රශ්නය තර්ක කරන නිවැරදි ක්‍රමවේදය. හරිනේ? වැඩේ පටලවා ගන්න එපා. ගොඩක් ළමයි අහනවා සර් ඔච්චර දිගට MCQ කරන්න ඕනද? නැහැ. මම කරන්නේ පැහැදිලි කිරීමක්. මම කරන්නේ ඉගෙනීමක්. මම ඔයාට මේ ප්‍රශ්නය කරන නිවැරදි ක්‍රමය උගන්වනවා. ඔයා නිවැරදි ක්‍රම ටික අධ්‍යයනය කරලා විභාගෙදී MCQ එක කරන්න ඕන කෙටි ක්‍රමය මොකක්ද කියන එක ඉබේම ඔයාටම ලැබෙනවා. ඒ කෙටි ක්‍රමය මම පැහැදිලි කරන්න ඕනේ. තේරෙනවද? මේක හොඳට අහගන්න. අපි පේපර් තව ටිකක් කරනකම් තව පේපර් කීපයක් කරගෙන දැන් මේ දෙවෙනි එකනේ සාමාන්‍යයෙන් පේපර් 10ක් 15ක් කරනකම් ඔයා වැඩි දඟලන්න එපා කෙටි ක්‍රම හොයන්න. මොකද පේපර් 15ක් 20ක් විතර කෙරිලා එනකොට ඉබේම ඔයාගේ ඇඟට MCQ ටික වැටෙනවා. එතකොට කෙටි ක්‍රම ඉබේම පහළ වෙනවා. ඔයා ඉගෙන ගන්න ඕන නිවැරදි ක්‍රම විතරයි. හරිනේ? මොකද්ද ප්‍රශ්නයකට මුහුණ දෙන්න හරි ක්‍රමය? අපි උගන්වන්නේ හරි ක්‍රමය. කෙටි ක්‍රම ඔයා තුලින් ඉබේම අනාගතේ වර්ධනය වෙනවා. ඒ ගැන බය වෙන්න එපා. හරිනේ? නිවැරදි ක්‍රමයට යන් ඉතුරු ටික ඔක්කොම හරියනවා. මම මේක මකන්නම්. ඒ නිසා වැරදි ආකල්ප වල ඉන්න එපා. මේ ළමයින්ට මම පොදුවේ දෙන උපදේශයක්. ඕගොල්ලෝ පන්ති ගිහිල්ලා ඉගෙන ගන්න ඕන කෙටි ක්‍රම නෙවෙයි. ඕගොල්ලෝ පන්ති ගිහිල්ලා ඉගෙන ගන්න ඕන හරි ක්‍රම. හරි ක්‍රම. නිවැරදි ක්‍රමවේදය තමයි වැදගත් වෙන්නේ. නිවැරදි ක්‍රමය අල්ලගත්තාම ඔයා කවදා හරි තනියම ඉගෙන ගන්නවා ඔයාගේ කෙටි ක්‍රම. එතනින් තමයි එක්සෑම් එකෙන් ගොඩ යන්නේ. හරිනේ? රයිට් අපි 13 වෙනි එකට යන්. සුමට තිරස් පොළවක නියත වේගයෙන් චලනය වන බෝලයක් රූපයේ පෙනෙන අයුරින් සුමට ආනත තලයක් ඔස්සේ B ලක්ෂය දක්වා ඉහළ ගොස් එම මාර්ගය ඔස්සේම ආපසු පැමිණේ. බෝලයේ ප්‍රවේගයේ තිරස් සංරචකය කාලය සමග වෙනස් වන අයුරු හොඳින්ම නිරූපණය වන්නේ. රයිට්. දැන් තලය සුමටයි.
ආනත තලයත් සුමටයි. බෝලය මේ විදියට තිරස් මාර්ගයක මෙතනට එනකම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රවේගයට. සුමටයිනේ. හැබැයි තලයේ දිගේ ඉහළ නගින්න පටන් ගත්තට පස්සේ ඉහළ නගිනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මෙයා ඉහළ නගිනකොට ක්‍රමයෙන් විභව ශක්තිය වැඩි වීමත් එක්ක චාලක ශක්තිය අඩු වෙනවා. අපි ප්‍රවේගයේ පැත්තෙන් තර්ක කරොත් හොඳට බලන්න. මෙයාට බර තියෙන්නේ ඔන්න ඔය විදියට. කෝණේ θ නම් mg cos θ මේ පැත්තට mg sin θ. ඊළඟ මෙතන දින අභිලම් ප්‍රතික්‍රියාව. හරිනේ? මම චලනය වන දිශාවට f සමානයි මේ දැම්මොත් චලනය වන දිශාවට ඉහළට තලයේ දිගේ mg sin θ ඍණයි mg sin θ ඍණයි චලනය වන දිශාවට දාන්නේ බරේ සංරචකයේ විරුද්ධයි ma m කැපුණොත් ත්වරණය එන්නේ ඍණ g sin θ. එහෙනම් මෙයා ආනත තලයේ දිගේ ඉහළට යනකොට ත්වරණය තියෙන්නේ පහළට. ත්වරණය තියෙන්නේ පහළට. කීයද ත්වරණය? g sin θ. ත්වරණය පහළට. ඒ නිසා ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා මෙන්න මේ b කියන ලක්ෂයට එනකොට b කියන ලක්ෂයට එනකොට ප්‍රවේගය බිඳුවක් වෙනවා. පැහැදිලිද? තලයේ දිගේ ඉහළට යනකොට මම f සමානයි මේ දාලා පෙන්නුවේ ත්වරණය ඍණයි මන්දනය. ඒ නිසා ප්‍රවේගය ටික අඩු වෙනවා. අඩු වෙලා බිඳුවටම එනවා. හරිනේ? ප්‍රවේගය ටික අඩු වෙලා බිඳුවට එනවා. ඊට පස්සේ නැවත පහළට වැටෙනවා. පහළට වැටෙනකොට ත්වරණය තියෙන්නේ පහළට ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට v සිට බිඳුව දක්වා අඩු වෙලා බිඳුවේ සිට v දක්වා නැවත වැඩි වෙනවා. හැබැයි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ඉහළට ගිහිල්ලා පහළට එන්නේ. දැන් අපි ප්‍රවේගයට අදාළව ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇන්දොත් මේ ටික නියතයි. ටික අඩු වෙලා බිඳුවට යනවා. මන්දනය නියතයි. ත්වරණය ඍණ g sin θ. එහෙනම් මන්දනය g sin θ මන්දනය නියතයි. ප්‍රවේගය ඒකාකාරව අඩු වෙලා බිඳුවට යනවා. ඊට පස්සේ නැවත ත්වරණය පල්ලෙහාට එනවා g sin θ. පල්ලෙහාට එනවා කියන්නේ චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. මේක ධන පැත්ත කියලා හිතුවොත් පල්ලෙහාට එනකොට ප්‍රවේගය ඍණ පැත්තට යනවා. එතකොට ත්වරණය g sin θමයි. ඒ නිසා මේ කෝණයයි කියන්නේ මේ බෑවුම මේකයි සමාන වෙන්න ඕන. ඇල්ෆා නම් මේකත් ඇල්ෆා. ඉහළට යනකොට මන්දනය g sin θ, පල්ලෙහාට එනකොට ත්වරණය g sin θ. නැවත මෙතනට එනකොට ප්‍රවේගය v, ඊට පස්සේ නැවත ওই විදිහට. මේ මම ඇන්දේ ප්‍රවේගයේ වෙනස් වීම ගැන. ප්‍රවේගය ආනත තලයේ ඉහළට යනකොට ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙනවා. හේතුව ත්වරණය තියෙන්නේ පහළට නිසා. g sin θ. ප්‍රවේගය අපි හිතුවොත් යම් කිසි අගයක් w ප්‍රවේගය ඔය w වෙනස් වෙන විදිය තමයි මේ යන්නේ. නියතව තිබුණා ඉහළට යනකොට අඩු වෙනා බිඳුව වුණා ආයෙ පැත්ත මාරු වෙලා පල්ලෙහාට යනවා වැඩි වෙනවා ආයෙ නියතයි. හරිනේ? මේ යන්නේ ප්‍රවේගයේ වෙනස් වීම ගැන. නමුත් ගානේ අහන්නේ ප්‍රවේගයේ තිරස් සංරචකය ගැන. හොඳට බලන්න. ප්‍රවේගය වෙනස් වීම මේ විදියට නම් ප්‍රවේගයේ තිරස් සංරචකය කියන්නේ මේක. මේ කෝණේ θ නේ. මෙතන θ. w cos θ. w sin θ. මේක තමයි w cos θ. ප්‍රවේගයේ තිරස් සංරචකය. හොඳට බලන්න. කෝණය නියතයි. ඒ නිසා cos θ නියතයි. එතකොට ප්‍රවේගයේ තිරස් සංරචකය නියතයි. නියතයි කියන්නේ කෝණය නියතයි. ඒ නිසා ප්‍රවේගයේ තිරස් සංරචකය වෙනස් වෙන්නේ ප්‍රවේගය වෙනස් වෙන විදිහටමයි. w වෙනස් වෙන්නේ කොහොමද? ඒ විදිහට තමයි
තිරස්සන් රචකය වෙනස් වෙන්නේ කෝණය නියත නිසා. පැහැදිලිද? එහෙනම් මේ තියෙන්නේ ප්‍රවේගයේ වෙනස් වීම නම් මේ තියෙන්නේ ප්‍රවේගයේ වෙනස් වීම නම් ප්‍රවේගයේ තිරස්සන් රචකය වෙනස් වෙන්නේ මේ විදිහටමයි. හේතුව තිරස්සන් රචකය w cos θ. එතකොට තිරස්සන් රචකය වෙනස් වෙන්නේ w ට අනුරූපව. තිරස්සන් රචකය වෙනස් වෙන්නේ ප්‍රවේගයට අනුරූපව කෝණය නියත නිසා. එහෙනම් තිරස්සන් රචකයේ ප්‍රස්ථාරය මේකමයි. තේරෙනවද? ඔන්න මම ආයෙ මුලින්ම කියන්නම්. තලය සුමටයි ආනත තලයත් සුමටයි. එතකොට ඉහළට යනකොට තමයි බලපෑමක් ඇති වෙන්නේ. තිරස් තලයේ යනකොට ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඉහළට යනකොට මම f සමානයි මේ දාලා පෙන්නුවා. ත්වරණය තියෙන්නේ පහළට. ඉහළට යන්නේ මන්දණයෙන්. මන්දණය නියතයි. ප්‍රවේගය බිඳුවක් වෙලා ආයෙ වැටෙනවා. වැටෙනකොට ත්වරණය නියතයි g sin θ. නම් ඉහළට යනකොට ප්‍රවේගය අඩු වෙනවා බිඳුවට, බිඳුවේ සිට වැඩි වෙනව නැවත මන්දනයයි ත්වරණයයි නියතයි. අනුක්‍රමණය සමානයි. හරිනේ? මේ ඇන්දේ ප්‍රවේගය වෙනස් වෙන විදිය. එතකොට අපෙන් අහන්නේ ප්‍රවේගයේ තිරස් සංරචකය වෙනස් වෙන විදිය. මෙන්න ප්‍රවේගයේ තිරස් සංරචකය. කෝණය නියතයි. එතකොට කෝණය නියතයි නම් cos θ නියතයි. cos θ නියතයි නම් තිරස් සංරචකය වෙනස් වෙන්නේ ප්‍රවේගය වෙනස් වෙන විදියටමයි. තිරස් සංරචකය වෙනස් වෙන්නේ ප්‍රවේගය වෙනස් වෙන විදියටමයි. උත්තරේ ඒ නිසා 2. හරිනේ? උත්තරේ 2. පැහැදිලිද? right. ඊළඟට අපි යන් 14 වෙනි ගානට. හරිනේ? 14 වෙනි ගානට. වස්තුවක ත්වරණය කාලය සමග වෙනස් වන රූප සරහණය පෙන්වා ඇත. නිශ්චලතාවයේ සිට ගමන් අරඹන්නේ නම් උපරිම ප්‍රවේගය. අපිට දීලා තින්නේ ත්වරණය වෙනස් වීම. හරි? ත්වරණය කාලය සමග වෙනස් වීම තමයි දීලා තියෙන්නේ. මුලින් ත්වරණය 2යි තප්පර 1ක් තියෙනවා. තප්පර 1ක් ඊළඟ ත්වරණය නැහැ. ඊළඟ 3 සිට 5ට ත්වරණය ඍණයි. 3 සිට 5ට ත්වරණය ඍණයි. ත්වරණය ඍණයි කියන්නේ මන්දනයක්. ත්වරණය ඍණයි. 5 සිට 7ට ආයේ ත්වරණය නැහැ. 5 සිට 7ට ත්වරණය නැහැ. 7 සිට 8ට ත්වරණයක් 2යි. 7 සිට 8ට ආයේ ත්වරණයක් 2යි. ඔය විදිහට තියෙනවා. ත්වරණයක්, මන්දනයක්, ත්වරණයක්. අපිට කියන්නේ මේකට අදාළව උපරිම ප්‍රවේගය කීයද කියලා හොයන්න කියලා. උපරිම ප්‍රවේගය ගමන් ආරම්භ කරන්නේ නිශ්චලතාවයෙන් කියලා කියනවා. right අපි ඇත්තට මේ වගේ ගානක අපිට ලේසිම ක්‍රමය සහ හොඳම ක්‍රමය මට හිතෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳගෙන. මොකද අපි වැඩි ත්වරණ කාල ප්‍රස්ථාර ගැන අවධානය දෙනවා අඩුයි. අපි ගණන් හදන්නේ වැඩි ත්වරණ කාල ප්‍රස්ථාර වලින් නෙමෙයි. ගොඩක් වෙලාවට අපි ගණන් හදන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින්. ඒ නිසා මේ ත්වරණ කාල ප්‍රස්ථාරයට අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳගත්තා නම් ගාන බොහොම පහසුවෙන් තර්ක කරන්න පුළුවන්. හරිනේ? මම මෙතන වදින්නම් මේකට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේ කාල මේ පරිමාණයටම. තර බිඳුවේ සිට 1ට ත්වරණය 2යි. අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ත්වරණය කියන්නේ අනුක්‍රමණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ත්වරණය කියන්නේ අනුක්‍රමණය. එහෙනම් මේ ප්‍රස්ථාරයේ ප්‍රවේග කාල නම් අනුක්‍රමණය 2ක් වෙන්න ඕන. අනුක්‍රමණය 2ක් වෙන්න ඕන. පැහැදිලිද? අනුක්‍රමණය 2යි. එතකොට ඒ අනුක්‍රමණයෙන් ගියොත් මෙන්න මෙතනට එනකොට ප්‍රවේගය කීයද කියලා අපි හොයාගන්න ඕන. අපි තුමු මෙතනට කොට ප්‍රවේගය v0. හරි v0. මෙතනට කාලය තප්පර 1යි. අනුක්‍රමණය tan θ මේ කෝණය තමයි θ. අනුක්‍රමණය tan θ
සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ v0 බද්ධ පාදයේ තප්පර 1යි. හරිද? සම්මුඛ පාදයේ v0 බද්ධ පාදයේ තප්පර 1යි. අනුක්‍රමණය කියන්නේ ත්වරණය. අපි දන්නවා මේ කොටසේ ත්වරණය 2යි. ත්වරණය 2යි. එහෙනම් 2 එහෙනම් v0 2යි. v0 2යි. මෙතන උත්තරේ 2යි. ප්‍රවේගය දැනට 2යි. ඊළඟට 1 සිට 3ට ත්වරණයක් නැහැ. ත්වරණයක් නැහැ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. දැනට ඔයාලට පේනවනේ. දැනට ප්‍රවේගය 2යි. එහෙනම් මෙතනින් එහාට ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. 3 වෙනකම්. 3 වෙනකම් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. 2යි. ත්වරණය නැති නිසා ප්‍රවේගය නියතයි. පැහැදිලිද? ඊළඟ හොඳට බලන්න 3 සිට 5ට තියෙන මන්දනයක්. මන්දනය 2යි. මන්දනය 2යි නම් මෙන්න මෙතන කෝණයයි මන්දනයේ කෝණයයි සමාන වෙන්න ඕන. මේ කෝණ සමාන වෙන්න ඕන. තප්පර 2ක් තියෙනවා. එතකොට තප්පර 1ක් තිබුණොත් 2 ඉඳන් බිඳුවට අඩු වෙනවා. 4 වෙනකොට. ඔය විදිහටම තව තප්පරයක් තියෙනවා. කෝණය ඒ විදිහටම සමාන වෙන්න ඕන. එහෙනම් තව තප්පරයක් ගියොත් 4 ඉඳන් 5ට යනකොට ප්‍රවේගය මේ පැත්තට වැඩි වෙනවා. එතකොට ජ්‍යාමිතිය අනුව මේ කෝණයත් θ මෙතනත් තප්පර 1යි. එහෙනම් මේ උස 2යි. ඒක අපි ජ්‍යාමිතියෙන් ගන්නේ ගණනය කිරීමකට යන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙන්නේ. මෙතන මුලින් ත්වරණය 2යි. එතකොට ප්‍රවේගය 2ට වැඩි වෙනවා. තප්පර 1ේදී ප්‍රවේගය 2ට වැඩි වෙනවා. ත්වරණය බිඳුවයි ප්‍රවේගය නියතව තියෙනවා. මන්දනය 2යි. එතකොට ප්‍රවේගය 2 ඉඳන් බිඳුවට බහිනවා. තප්පර 1කදී බිඳුවට බහිනවා. තප්පර 1කදී. මේ කෝණ සමානයි. ඊළඟ තප්පරයේදී චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ඍණ දිශාවට යනවා. ඍණ දිශාවට පස්වෙනි තප්පරය වෙනකොට නැවත මෙතන කෝණ සමානයි. මොකද මන්දනයේ දිගටම ඒකාකාරයි. කෝණ සමානයි. තප්පරයක් යනකොට ප්‍රවේගය බිඳුවේ සිට 2ට වැඩි වෙනවා. කොයි පැත්තද? ඍණ දිශාව. දැන් ඉන්නේ ඍණ දිශාව. හරිනේ? එතකොට එයා මෙන්න මේ මන්දනය වන කාලපරාසය තුල 3 සිට 4ට එනකොට ප්‍රවේගය බිඳුවට ඇවිල්ලා 4 සිට 5 වෙනකොට ඍණ දිශාවට ත්වරණය වෙනවා. ඍණ දිශාවට ත්වරණය වෙලා ආය ප්‍රවේගය 2ට වැඩි වෙනවා. බිඳුවේ සිට 2ට වැඩි වුණා. 2 නියතව තිබුණා. 2 සිට බිඳුවට අඩු වුණා. බිඳුවේ සිට 2ට වැඩි වෙනවා. දැන් ඔය ආවි මන්දනයක් නම් කොහොමද වැඩි වෙන්නේ? නෑ. මන්දනයක් නිසා වැඩි වෙන්නේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙලා. ඍණ දිශාවට තමයි වැඩිවීමක් වෙන්නේ. හරිද? දැන් එයා ඉන්නේ ඍණ දිශාවේ 5 සිට 7ට ත්වරණයක් නැහැ. 5 සිට 7ට ත්වරණයක් නැහැ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. 5 සිට 7ට ත්වරණයක් නැහැ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? 5 සිට 7ට ත්වරණයක් නැහැ. එහෙනම් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඍණ දිශාවේ 2යි. ඍණ දිශාවේ 2යි. ඊළඟට ආය ත්වරණයක් තියෙනවා 2ක්. නමුත් දැන් එයා ඉන්නේ මොන දිශාවේද? ඍණ දිශාවේ. ඍණ දිශාවේ ත්වරණයක් කියන්නේ ධන දිශාවේ මන්දනයක්. ඒ නිසා මෙයා ඉන්න දිශාවේ ඍණ දිශාවේ 2ක ත්වරණයක්. දැන් මේක ත්වරණයක්. හැබැයි එයා ඉන්නේ ඍණ දිශාවේ. එහෙනම් එයා ඉන්න දිශාව ඍණයි නම් එයාට ලැබෙන්නේ ත්වරණයක් නෙමෙයි මන්දනයක්. මේක ත්වරණයක් වුණාට එයා ඉන්නේ ඍණ දිශාවේ. ඒ නිසා එයාට ලැබෙන්නේ ත්වරණයක් නෙමෙයි මන්දනයක්. එයාගේ ප්‍රවේගය 2 සිට තප්පර 1කදී අඩු වෙනවා බිඳුවට. පැහැදිලිද? ධන දිශාවේ ත්වරණයක් නැහැ. ධන දිශාවේ මන්දනයක්. මේක ධන දිශාවේ මන්දනයක්. ධන දිශාවේ මන්දනයක්. ඊළඟට 4 ඉඳන් 5ට ඍණ දිශාවේ ත්වරණයක්. ඔව් ධන දිශාවේ මන්දනයක් තමයි. ඒක ඍණ දිශාවේ ත්වරණයක්. ඊළඟට ත්වරණයක් නැහැ. මේක ඍණ දිශාවේ මන්දනයක්. ඍණ දිශාවේ මන්දනයක්. ඒක ධන දිශාවේ ත්වරණයක්. ඍණ දිශාවේ මන්දනයක්. ඒ නිසා ප්‍රවේගය 2 ඉඳන් බිඳුවට අඩුවීමක් වෙනවා. ඔන්න ඔය විදිහටයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය. පැහැදිලිද?
ධන දිශාවේ ත්වරණයක් ඒ මේක. ත්වරණයේ බිඳුවයි ඒ මේක. ධන දිශාවේ මන්දනයක් මේක. ඍණ දිශාවේ ත්වරණයක් ඒ මේක. හරිනේ? ත්වරණයක් නැහැ. ත්වරණයක් නැහැ. ඍණ දිශාවේ මන්දනයක් ඒ මේක. ඍණ දිශාවේ මන්දනය. මේ කෝණය t තමයි. දිගටම කෝණ සමානවයි පවතී. එහෙම බැලුවොත් ඔයා ත්වරණ කාල ප්‍රස්ථාරයට අදාළව ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳලා බැලුවොත් ප්‍රවේගය උපරිම වශයෙන් වැඩි වෙන්නේ කීයටද? ප්‍රවේගය උපරිම වශයෙන් වැඩි වෙන්නේ ධන දිශාවට උනත් ඍණ දිශාවට උනත් දෙක දක්වා විතරයි. හරිනේ? දිශාව ධන උනත් ඍණ උනත් උපරිම ප්‍රවේගය දෙකයි. හරිනේ? උපරිම ප්‍රවේගය දෙකයි. පැහැදිලිද? එතකොට ඒ කතා කරේ 14 වෙනි එක. හරි 14 වෙනි එක උපරිම ප්‍රවේගය දෙකයි කියලා. හරි? උපරිම ප්‍රවේගය දෙකයි කියලා. පැහැදිලිද? උත්තරේ 3. 14 උත්තරේ 3. රයිට්. ඊළඟට අපි 15 වෙනි එකට යමු. මේ ටික මකන්නම්. මේ ටික මකුවත් ඇති. ස්කන්ධයේ පිළිවෙලින් කැපිටල් M හා සිම්පල් M A සහ B කුට්ටි දෙකක් රූපේ පෙන්වා ඇති පරිදි තිරස් මේසයක් මත එකිනෙකට ස්පර්ශ වනසේ තබා ඇත. F වූ තිරස් බලයක් A මත යොදා ඇත. B මත ක්‍රියා කරන බලයේ විශාලත්වය වන්නේ. right. කැපිටල් M පෙට්ටියයි සිම්පල් M පෙට්ටියයි පොඩ්ඩක් ඈඩ් කරලා ඉන්න. අපි දන්නවා බල ලකුණු කරනකොට පොඩ්ඩක් ඈඩ් කරගත්තා නම් පැහැදිලි. කැපිටල් M ට දෙනවා කැපිටල් F බලයක්. හරි කැපිටල් M ට දෙනවා කැපිටල් F බලයක්. එතකොට කැපිටල් M ගිහිල්ලා සිම්පල් M පෙට්ටියේ වදිනවා. ක්‍රියාව ප්‍රතික්‍රියාවක් ලැබෙනවා ඔය විදිහට. හරිනේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව පෙට්ටි දෙක අතරේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව බල ඇති වෙනවා. මේ බලය නිසා තමයි තල්ලු වෙලා ගිහිල්ලා මේකේ වදින්නේ. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. අපිට පුළුවන් මුලින්ම පද්ධතියට F සමානයි මේ දාන්න. පද්ධතියට. දෙන්නටම F සමානයි මේ දැම්මොත් බාහිර බලය F මේක අභ්‍යන්තර බලයක් වෙනවා. මොකද කැපිටල් M ට ඍණ R සිම්පල් M ට ධන R. ඒක අභ්‍යන්තර බලයක් වෙනවා. කැපිලා යනවා. හරිනේ? පද්ධතියටම ලැබෙන බාහිර බලය F මේක අභ්‍යන්තර බලයක් ක්‍රියාව ප්‍රතික්‍රියාව. පද්ධතියේ ස්කන්ධය කැපිටල් M ධන සිම්පල් M. මේකෙන් අපිට ත්වරණය හොයන්න පුළුවන් F බෙදීම M ධන M. ඔන්න ත්වරණය. ඊළඟට අපෙන් අහන්නේ සිම්පල් M නේ B මත බලය. B කියන්නේ සිම්පල් M. තොර සිම්පල් M B මත බලය අහනවා නම් අපි B ට F සමානයි මේ දාමු. මම මෙතනින් දාන්නම්. කමන්නේ නැනේ. B ට F සමානයි මේ දැම්මොත් B ට තියෙන එකම බලය R. තිරස් දිශාවට B ට තියෙන එකම බලය R. B ට තියෙන බලය R, B ගේ ස්කන්ධය M, ත්වරණය F බෙදීම M ධන M. හරිනේ? නිව්ටන් නියම වලට අදාළව අපි හදන මූලිකම මට්ටමේ සරලම ගානක් මේ. දෙන්නටම F සමානයි මේ දාලා ත්වරණය හොයාගන්න පුළුවන්. ත්වරණය භාවිතා කරලා ප්‍රතික්‍රියාව හොයාගන්න පුළුවන්. B ට ලැබෙන බලය MF බෙදීම කැපිටල් M ධන සිම්පල් M. උත්තරේ 3. හරිනේ? උත්තරේ 3. පැහැදිලිද? right. ඔන්න අපි දෙවෙනි MCQ පේපර් එක තමයි සාකච්ඡා කරලා ඉවර කරේ. මුල් ප්‍රශ්න 10 ඒකක හා මාන වලට මාන විශ්ලේෂණය මිනුම් උපකරණ වලට අදාළව තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න 5 යාන්ත්‍ර විද්‍යාවට අදාළව තියෙන්නේ. 11 12 14 ඒ ප්‍රශ්න ටික හොඳට බලන්න. 11 වෙනි ප්‍රශ්නේ අර පොලා පැනීම ගැන පැහැදිලි කරා. 12 වෙනි ප්‍රශ්නේ පසු කිරීම ගැන කතා කරා. 14 වෙනි ප්‍රශ්නේ මේක ත්වරණ කාල ප්‍රස්ථාරය ඇසුරින් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳීම. මේ වගේ දේවල් වැදගත් ඇත්තරම හොඳට අවධානය දෙන්න. මේක නම් ලේසි ගානක් 15 වෙනි එක මේ කවුලක් නැහැ. හරිනේ? ඊළඟ එක මම අර කලින් කියපු දේ මේ MCQ පේපර් එකක් කරන විදිය නෙමෙයි. මේ අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්න විදිය. මුලින් හොඳට විෂය ඉගෙන ගන්නවා. ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය,
ප්‍රශ්නවලදී තර්ක කරන්න ඕන විදිය, ප්‍රශ්න හිතන්න ඕන විදිය, ඒ ටික මුලින් ඉගෙන ගන්න ඕන. දැන් ගොඩක් ළමයි හිතන්නේ දැන් මේ අවුරුද්දේ වුණත් හැමෝම MCQ පේපර් එක අනාගෙන තියෙන්නේ. ගොඩක් ළමයි ෆිසික්ස් MCQ පේපර් එක මේ අවුරුද්දෙත් අනාගෙන තියෙන්නේ. හේතුව ළමයි නිවැරදි ක්‍රම පුරුදු වෙන්නේ නැහැ. හැමෝම පන්ති ගිහින් උත්සාහ කරනවා කෙටි ක්‍රම ඉගෙන ගන්න. පන්ති ගිහිල්ලා ළමයි උත්සාහ කරනවා කෙටි ක්‍රම ඉගෙන ගන්න. කෙටි ක්‍රම නෙමෙයි. වැදගත් වෙන්නේ නිවැරදි ක්‍රම. ඔයා හරි ක්‍රමය අල්ලගන්න. එතකොට කෙටි ක්‍රමය ඇත්තටම ඔයාගේ ඇතුළෙන්ම වර්ධනය වෙනවා. කාලයත් එක්ක ඔයා වැඩිපුර ප්‍රශ්න කරනකොට, ඔයා පේපර් වලට මුහුණ දෙනකොට, ඔයා තනියම අලුත් ප්‍රශ්න කරලා අත්හදා බලනකොට ඔයාටම අලුත් දේවල් පහළ වෙනවා. ඔයාට එතකොට MCQ පේපර් එක බය නැතුව කරන්න පුළුවන්. ඇත්තටම වෙන්න ඕන නිවැරදි ක්‍රමවේදයන් ටික අඳුනගෙන ප්‍රශ්න තර්ක කරන්න ඕන විදිය ඔයාගේ ඔළුවට දාගත්තා නම් ඕනම අලුත් ප්‍රශ්නයක් ඔයාට තනියම තර්ක කරන්න පුළුවන්. එහෙම නැතුව පන්ති ගිහිල්ලා මේ ප්‍රශ්නේ හදන කෙටි ක්‍රමය මේක, මේ ප්‍රශ්නේ හදන කෙටි ක්‍රමය මේක, මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේ කෙටි ක්‍රමයට හදන්න ඕන. අන්න එහෙම ඉගෙන ගන්න අයට MCQ පේපර් එක කියලා වෙලා යනවා. හරිනේ? නිවැරදි ක්‍රමවේදය හඳුනගන්න, නිවැරදිව තර්ක කරන්න පුරුදු වෙන්න, හරි ක්‍රම ටික අල්ලගත්තාම කෙටි ක්‍රම ඔයාගේ ඇතුලෙන් වර්ධනය වෙනවා. ඒක තමයි MCQ එක ගොඩ දාන විදිය. රයිට්. මේ පේපර් එකටත් ඕගොල්ලෝ පළවෙනි පේපර් එකට වගේම හොඳ විවරණයක් ලියන්න. මුල් කාලේ අපි මේ පටන් ගත්ත විතරයි. මේ දවස්වල වෙන කරන්න වැඩකුත් නැහැ. ගෙදර නිකන් ඉන්නේ ඕගොල්ලෝ. මේ මුල් කාලේ පුළුවන් තරම් විවරණේ පැහැදිලිව විස්තර සහිතව ලස්සනට ලියන්න. වැඩිපුර විස්තර ලියන්න. ප්‍රශ්නෙට අදාළව පුළුවන් තරම් විග්‍රහ කරලා විස්තර ලියන්න. ටික කාලයක් යනකොට ඒ විස්තර කරලා ලියන කරුණු ඔයාගේ මතකයේ තැන්පත් වෙනවා. එහෙම තැන්පත් වුණාම විවරණේ ලියන්න යනකොටම ඔයාට මතක් වෙනවා මේක කලිනුත් ලිව්වා මේක කලිනුත් ලිව්වා. එහෙම මතක් වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් විවරණේ කෙටි කරන්න. සාරාංශගත කරන්න. දැනට පුළුවන් තරම් වැඩිපුර විස්තර ලියන්න. සාමාන්‍යයෙන් පේපර් 15ක් 20ක් යනකම් හොඳට විවරණ ලියන්න. එතකොට අන්තිම පේපර් ටික යනකොට විවරණේ බොහොම කෙටි, දැනුම වැඩි, ඔයාගේ මතකයේ තියෙන ප්‍රමාණය වැඩි. වැඩිපුර ලියන තරමට වැඩිපුර මතක හිටිනවා. ඒ නිසා විවරණ වැඩිපුර ලියන්න මේ කාලේ. මං කියන්නම් ඉස්සරහට යනකොට දැන් අපි හොඳට විවරණ ලිව්වා කාලයක් දැන් ඇති අපි කෙටි කරමු. ඒ සුදුසු කාලේ මං කියනවා. එතකන් විවරණ හොඳට ලියලා වැඩේට සෙට් වෙන්න. හරිනේ? රයිට්. අපි ලබන සතියේ ආයේ 3 වෙනි පේපර් එකෙන් හම්බෙමු. එහෙනම් අදට ඉවරයි.